2021 උසස් පෙළ විභාගය සඳහා තවත් මාසයකට පමණ බොහොම කිට්ටු කාලයක් ඔබට ඉතුරු වෙලා තියෙද්දි අපි මූලිකව සැලසුමක් ගෙනාවා මීට මාස කිහිපයකට පෙර මාස දෙකකට පමණ පෙර ඔබේ උසස් පෙළ විභාගයේ පෙබරවාරි දක්වා කල් යද්දී මේ කාලය තුල අපි විෂය නිර්දේශය අවසන් කළා තියරි හා රිවිෂන් වශයෙන්. නමුත් මේ ඉදිරි මාස කිහිපය ඔබත් සමග රැඳෙමින් ඔබට වඩා ඵලදායී වන විදිහට මේ විභාගය සඳහා යම් වැඩපිළිවෙලක් අපි යෝජනා කළා. ඒ වැඩපිළිවෙල යටතේ පරණ පාඩම් නැවත මතක් කරන රිවිව් සෙෂන්ස් වැඩසටහනක් අපි ආරම්භ කළා. යටතේ මේ වෙනකොට අපි පාඩම් දෙකක් සම්පූර්ණයෙන් අවසන් කළා. තුන්වෙනි පාඩමත් දැන් සාකච්ඡා කරනවා. මෙතන පාඩම් 4ක් විතර දක්වා අපට මුල් පාඩම් ටික රිවිව් කරන්න හැකියාවක් තියෙයි. ඒ වගේම අපි ඒ හා සමාන්තරව අලුත් විභාග ප්‍රශ්න අලුත් ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ගේම් ප්ලෑන් වැඩසටහන අඛණ්ඩවම කරගෙන ආව ජූලි මාසයේ ඉඳලා ඒ යටතේ අපි දැන් දෙසැම්බර් මාසයේ සඳහාත් ගේම් ප්ලෑන් වැඩසටහනක් පවත්වනවා. ජනවාරි මාසයේ සඳහා අවසාන ගේම් ප්ලෑන් වැඩසටහන පැවැත්වීමට අපි අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ අතරතුර මම ඔබට කිව්වා ගේම් ප්ලෑන් එක හරහා අලුත්ම විභාග ප්‍රශ්න සාකච්ඡා කරමින් අලුත් ප්‍රශ්නවලට තර්කානුකූල උත්තර හොයන ගමන් පහුගිය විභාග ප්‍රශ්න පිළිබඳවත් අපි අවධානයක් යොමු කරන එක වැදගත්. එනෝ මීට පෙර මම මේ YouTube එකට ඇතුළත් කිරීමක් කළා 2020 උසස් පෙළ විභාගයේ නව විෂය නිර්දේශයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. එතකොට ප්‍රශ්න 50ක පිළිතුරු විවරණය කරමින් අපි මේ සාකච්ඡාව ඉදිරිපත් කළා. අද මේ වැඩසටහන හරහා බලාපොරොත්තු වෙනවා 2019 උසස් පෙළ විභාගයේ නව විෂය නිර්දේශය යටතේ වන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ම පිළිතුරු විවරණය කිරීමක් කරන්න. මම මේ 2020 MCQ ප්‍රශ්න පත්‍රයත් 2019 MCQ ප්‍රශ්න පත්‍රයත් ඔබට කලින් ලබා දීමක් කළා මුද්‍රණය කරලා ඒ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීම සඳහා පිළිතුරු පත්‍රයක් පවා ඔබට අපි පහුගිය පැක්ස් වල ලබා දුන්නා. ඉතින් මම හිතනවා નિયમિત කාලය අරගෙන පැය දෙකක කාලය අරගෙන ඔබ මේ වෙනකොට මේ පිළිතුරු ලකුණු කරලා ඇති. අපි YouTube එකට 2020 පේපර් එක දැම්මට පස්සේ බොහෝ ශිෂ්‍යයෝ කතා කරලා Tamanට මෙච්චරක් හරි ගියා මෙච්චරක් නිවැරදි ඒ සියලු දේ ගැන බොහොම ප්‍රසාදය පළ කළා. අපි හිතනවා මේ සාකච්ඡාවත් ඔබට ඒ වගේම ඵලදායක වෙයි. 2019 උසස් පෙළ විභාගයේ MCQ ප්‍රශ්න පත්‍රයේ සියලු ප්‍රශ්න විවරණයන් සහිතව මේ පිළිතුරු සාකච්ඡාවට අපි සම්බන්ධ වෙන්නේ. ඔබ ලකුණු කරපු පිළිතුරු මේත් එක්ක ඇගීමක් කරලා ඔබට පුළුවන් මේ ඔබට ගැටලු තැන් වැරදුණු තැන් තියෙනවා නම් ඒවා කොයි ආකාරයෙන්ද නිවැරදි කරගන්නේ කියලා මේ සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙන්න. YouTube නාලිකාවට අපි දාන්නේ ඔබට පහසු වෙලාවක කරදරයක් නැතුව ඔබටම ඇගීම කරගන්න මේකට සවන් දීලා අවස්ථාවක් ලැබෙන නිසා. එහෙනම් මෙතෙන් සිට අපි ආරම්භ කරනවා 2019 උසස් පෙළ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු විවරණය කිරීම. උසස් පෙළ විභාගයේ ඉහළම ප්‍රතිඵලයක් ලබා ගනිද්දී ඊටාම තීරණාත්මක ප්‍රශ්න පත්‍රය බවට පත් වෙන්නේ මේ MCQ පේපර් එක. මොකද මෙහි තියෙන එක උත්තරයයි. ඔබ ඒ උත්තරේ හරියටම තෝරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ සඳහා දැනුම විතරක්ම මදි. හොඳ පුහුණුවක්, ඔබ ටිකක් තර්කානුකූලව හිතන ගතියක් මේ සියල්ල ඔබට අවශ්‍යයි. ඉතින් පහුගිය කාලයක් තුල ඔබට දැනුම ලබා දුන්නා. ඔබට පුහුණු වෙන විභාග ගණනාවක් අපි කළා. ඒවත් එක්කලා මේ ප්‍රශ්න පත්‍රිතා හොඳින් තාර්කිකව හිතලා පිළිතුරු ගැනීමේ හැකියාවක් මම හිතනවා ඔබට තියෙයි කියලා. පළවෙනි ප්‍රශ්නෙට අපි යොමු වෙනවා එක් එක් කුටුම්බයන්හි හා ආයතනවල තීරණ පිළිබඳ අධ්‍යයනය කෙරෙන ආර්ථික විද්‍යා විශේෂ ශාස්ත්‍රය වන්නේ කුමක්ද කියලා ඔබෙන් අහනවා. මේ ප්‍රශ්න හරිම සරලයි. මම ඉදත් ඔබට කිව්වා විභාගික සාමාන්‍යයෙන් ප්‍රශ්න 5කට වතාවක් බොහෝ විට ලේසි ප්‍රශ්නයක් දකින්න පුළුවන්. තනි කුටුම්බයක තනි ආයතනයක හැසිරීම පිළිබඳ අපි විස්තර කරනවා නම් හැම විටම ඒ විග්‍රහය අයිති වෙන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියන ශාස්ත්‍රයට. ඒතර අපිට උත්තරේ තෝරන්න පුළුවන් පහසුවෙන් අංක 2 සූක්ෂම ආර්ථික විද්‍යාව. ප්‍රශ්න අංක 2 ඔබෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ හරිම සරලයි. දෙවෙනි එකේ ඔබෙන් අහනවා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වයේ කියන සම්පත්වල හිමිකරුවන් වෙත කෙරෙන ආදායම් ගෙවීම පිළිවෙලින්. දැන් මේ ප්‍රශ්නේ පුතා වැදගත්ම දේ තමයි මේ ප්‍රශ්නේ ලේසි. හැබැයි ඔබ හරි කල්පනාකාරී වෙන්න ඕනේ. දැන් සමහරක් විට ඔබේ ඔළුවේ තියෙන සාධක වලට හම්බෙන ආදායම් වැටු බදු කුලී පොලිලා. ඔබ සමහරක් විට හොයනෝ ටක් ගාලා එහෙම උත්තරයක් තියනවද කියලා. එහෙම තිබ්බොත් ඔබ ඒක තෝරන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නේ ලේසි වගේම මේ ප්‍රශ්නේ තීරණාත්මක වචනයක් තියෙනවා. මොකද්ද තීරණාත්මක වචනේ? ඔබට කියනවා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වයේ කියන සම්පත්වල හිමිකරුවන්ට කෙරෙන ආදායම් ගෙවීම පිළිවෙලින් දක්වන්න. දැන් පිළිවෙලින් කියන වචනයටයි අපි ගරු කරන්න ඕනේ මේ ප්‍රශ්නේදී. භූමිය නම් බදු කුලිය.
ශ්‍රමය නම් පිළිවෙලින් එන්න ඊට පස්සේ වැටුප. ප්‍රාග්ධනය නම් අපි කියනවා පොලිය ව්‍යවසායකත්වයේ ලාභ. ඒතකොට එන්න ඕනේ බදු කුලී වැටුප් පොලී හා ලාභ කියන උත්තරේ. බදු කුලී වැටුප් පොලී සහ ලාභ. හරි උත්තරේ එන්න ඕනේ අංක 4. දැන් ඔබ නැත්තම් පටලව ගන්න විදිය බලන්න මේ ප්‍රශ්නේදී මේකේ මොන උත්තරේ ගත්තත් වැටුප් බදු කුලී පොලී ලාභ තමයි තියෙන්නේ. හැබැයි මාරු කරලා තියෙන්නේ. එසා විභාගයක සමහර විට මේ අපට ලැබෙන්නේ හරිම ලේසි ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්න හරි ලේසි. හැබැයි පිළිවෙලින් කියන වචනය සඳහා ඔබ අවධානය යොමු නොකර උත්තරේ තේරුවොත් ඔබේ උත්තරේ වරදින්න පුළුවන්. හරි උත්තරේ අංක 4. ප්‍රශ්න අංක 3 ඔබෙන් අහනවා පහත සඳහන් දේ අතුරින් විධාන ආර්ථික පද්ධතියක කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ කවරක්ද කියලා. දැන් ළමයි විධානගත ආර්ථික පද්ධති කියද්දිම අපට මතක් වෙනවා දීපල හිමිකම තියෙන රජයට මධ්‍යගත සැලසුම්කරණය ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය ව්‍යවසාය ක්‍රමයක් තියෙන්නේ මේ වගේ ලක්ෂණ කීපයක් අපිට ටක් ගාලා මතක් කරගන්න පුළුවන්. ඉතින් එතකොට මේකේ ඔබ කියවන්න විධාන ආර්ථිකයක කැපී පෙනෙන ලක්ෂණය හඳුනා ගන්න පහසුයි. ප්‍රාග්ධනය පිළිබඳ පෞද්ගලික හිමිකම නැහැ. විධාන ආර්ථිකයක තියෙන රාජ්‍ය හිමිකමක් හැමතිස්සෙම. දෙවෙනි එකේ කියනවා වෙළඳපොළ මත දැඩිව රඳා පැවතීම. වෙළඳපොළත් එක්ක නෙමෙයි යන්නේ ආණ්ඩුවේ තීරණත් එක්ක තමයි හැමතිස්සෙම විධාන ආර්ථිකය යන්නේ. මධ්‍යගත සැලසුම්කරණය. ඒක විධාන ආර්ථිකයක ලක්ෂණයක්. අනිත් එක තියෙනවා බලය සංකේන්ද්‍රණය වීම ස්වාර්ථය පදනම් කර ගැනීම ඒ සියල්ල වැරදි. විධාන ආර්ථිකයක ලක්ෂණය අපට ගන්න තියෙන අංක 3 මධ්‍යගත සැලසුම්කරණය කියන්නේ. දැන් ඔබට පේනවා බලන්න මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න තුනම ගත්තොත් පුතා හරිම ලේසි. ඔබ දන්න සාමාන්‍ය කරුණු වලින් ප්‍රශ්න තුන අහලා තියෙනවා. හැබැයි අතර දෙවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් දන්න නිසාම වරද්දන්න එපා. පිළිවෙලින් කියන වචනේත් එක්ක උත්තරේ තෝරන්න තිබ්බා. ඔන්න හතරවෙනියට ඔබට දෙනවා හැකියා ආදර්ශ රූප සටහනක් එක පුංචි ගණනය කිරීම. මේක ගොඩක් ළමයි සමහරක් විට වරද්ද ගන්න හරියට ප්‍රශ්න කියවන්න නැති නිසා. ඔබට කියලා තියෙන්නේ ඒ කියන ලක්ෂයේ නිෂ්පාදනයේ නිරතව සිටින ආර්ථිකයක හැකියා මායිම තමයි දීලා තියෙන්නේ. මේ බලන්න හොඳින්. මේ හැකියා මායිම හරියට කියවලා තේරුම් ගන්න. මේ පැත්තේ තියෙනවා x භාණ්ඩ කියලා. මේ පැත්තේ තියෙනවා y භාණ්ඩ කියලා. මූලයට අවතල වැඩිවන ආවස්තික පිරිවැයක් තියෙන හැකියා මායිමක් තමයි දක්වලා තියෙන්නේ. මෙන්න මෙතන ලකුණු කරලා තියෙන ඔය A කියන ලක්ෂේ. මෙතන ඉලක්කමක් තියෙනවා 800ක. පල්ලෙහාට ඉලක්කමක් තියෙනවා 100ක. ඊට අමතරව මෙතන ලකුණු කරලා තියෙනවා 200ක් සහ මේ කෙළවරේ 300ක්. ඒ වගේම මේ පල්ලෙහා මාක් කරලා තියෙනවා 200යි සහ 400යි කියලා. අපි දන්නවා මෙතන 600යි 800යි කොහොමයි එන්නේ. ප්‍රශ්නෙන් අහන දේ හොඳට බලන්න. y භාණ්ඩයෙන් නිෂ්පාදනය කරන නිමැවුම් ප්‍රමාණය වෙනුවෙන් x භාණ්ඩයෙන් කැප කරන ලද නිමැවුම් ප්‍රමාණය කීයද? දැන් පුතා මේ බලන්න. y භාණ්ඩයෙන් නිෂ්පාදනය කරන ප්‍රමාණය කීයද? 800යි. y 800ක් හදනකොට අපෙන් අහන්නේ x භාණ්ඩයෙන් නිපදවන ගාන නෙමෙයි. දැන් සමහරට අක් ගාලා ගත්ත ඒක 100 කියන එක. දැන් ඒකත් උත්තරයක් තියෙනවා. ඒක නෙමෙයි අහන්නේ. y 800ක් හදන නිසා x භාණ්ඩයෙන් කොච්චරක්ද කැප කරන්නේ? දැන් අපි මෙහෙම හිතමු. y හැදුවේ නැත්තම් එකක්වත් y බිඳුව නම් x උපරිම වශයෙන් හදන්න තිබේ 300යි. හැබැයි y 800ක් හදන්න ගිය නිසා දැන් හදන්න x භාණ්ඩ කීයද? 100යි. ඉතින් එහෙනම් y භාණ්ඩ 800ක් හැදීම හේතුවෙන් x භාණ්ඩ කැප කරන්න වුණා 300 ඉඳන් 100 දක්වා කීයකින්ද? 200කින්. ඒක තමයි අවස්තික පිරිවෙල. දැන් අපෙන් අහන්නේ මෙයාගෙන් 800ක් හැදීමේ ආවස්තික පිරිවෙල. ඉතින් අපි හිතනවා මෙයාව හදන්න නැති වුණා නම් x 300ක් හදනවා. හැබැයි මෙයාගෙන් 800ක් හදන්න ගිය නිසා හදන්න වෙන්නේ x 100යි. එහෙනම් මෙයා 800ක් හැදීමේ ආවස්තික පිරිවෙල වෙන්නේ x භාණ්ඩ කීයද? 200ක්. අන්න ඒක හරි කල්පනාවෙන් රූපෙත් එක්ක කියවලා තේරුම් ගන්න ඕනේ. උත්තරේ අංක 2 200යි. ඊළඟට බලන්න පස්වෙනි ප්‍රශ්නේ. දැන් එක දිගට ලේසි ප්‍රශ්න 3කින් පස්සේ ටික ටික ඔබේ තාර්කික බව විමසන ප්‍රශ්න කීපයක් තමයි එක්සැමින් යොමු කරන්නේ. x භාණ්ඩයේ මිල වෙනස් වීමක ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක පහත වගුව පෙන්눔 කරයි කියලා වගුවක දෙනවා. ආදේශන ආදායම් ප්‍රතිවිපාක නිවැරදිව දක්වලා තියෙන සංයෝජනය ඔබට තෝරන්න කියලා කියනවා. දැන් මේ බලන්න. ඔබට දෙනවා භාණ්ඩයේ විදිහට තීරු 4ක්, තීරු 5ක් දීලා තියෙනවා. මිලට මොකද උනේ කියලා තියෙනවා. ඊළඟට ආදේශන ප්‍රතිවිපාකයෙන් ඇතිවෙච්ච බලපෑම කියනවා. ආදායම් ප්‍රතිවිපාකයෙන් ඇතිවෙච්ච බලපෑම කියනවා. දැන් ළමයි මෙතන දීලා තියෙනවා තීරු 4ක්.
ඒතර ඔබ කොච්චර හොඳට මේ ප්‍රශ්නේ තර්කානුකූලව කියවනවද කියන එක වැදගත්. කෙනෙක් මේකේ හරි උත්තරය හොයන්න මේ තීරු හතරම කියවමින් තේරුම් ගත යුතු නැහැ. එහෙම කරන්න ගියොත් ඇත්තට මේක අමාරුයි. ඔබට ඊට වඩා පහසු ක්‍රමයක් මේ සඳහා පරීක්ෂා කරන්න පුළුවන්. ඒ තමයි අපි හැමතිස්සෙම දන්න දේ තමයි දැන් මේකේ මිල වෙනස් වීම දෙනවනේ. එතකොට මිල වෙනස් වීමත් එක්කලා නිතරම ඕනම භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකයේ හැසිරෙන්නේ ඉල්ලුම් නීතියට අනුකූලව. හැබැයි ආදායම් ප්‍රතිවිපාකය ඉල්ලුම් නීතියට අනුකූලවත් හැසිරෙනවා, පටහැනිවත් හැසිරෙනවා. එතකොට ඉල්ලුම් නීතියට අනුකූලව හැසිරෙන්නේ ආදායම් ප්‍රතිවිපාක සාමාන්‍ය භාණ්ඩවල. ඉල්ලුම් නීතියට පටහැනිව හැසිරෙනවා මොන භාණ්ඩවලද? බාල භාණ්ඩවල. මම තව දෙයක් ඔබට මෙහෙම කියනවා. දැන් ඕනම භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකයේ ඉල්ලුම් නීතියට අනුකූල නම් ආදායම් ප්‍රතිවිපාකයත් ඉල්ලුම් නීතියට අනුකූල නම් යම් භාණ්ඩයක් සාමාන්‍ය භාණ්ඩයක් වෙනකොට ආදේශන ප්‍රතිවිපාකයෙන් ඇතිවෙච්ච බලපෑමම තමයි ආදායම් ප්‍රතිවිපාකයෙන් ඇති වෙන්න ඕනේ. ඒතර ඔබට පුළුවන් මුලින්ම ක්ලියර් කරගන්න. මේ බලන්න. දැන් මෙතන උදාහරණයක් විදිහට අපි ගත්තොත් මිල පැත්තෙන් අපිට කියනවා පළවෙනි එකේ මිල පහළ යනවා. අනිත් අවස්ථා තුනක මිල ඉහළ යනවා. අන්තිම එකේ මිල පහළ යනවා කියලා. අන්තිම එකේ මිල ඉහළ යනවා කියලා නේ. මිල පහළයයි ඉහළයයි අනේ මෙතන ආයි පහළයයි අන්තිම එකේ ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් එතකොට ඔබ හොඳටම දන්නවා මේ මම පටන් ගත්තේ මිල වෙනස කියන තැනින්. කාට හරි මේ ගන්න තව තැනකින් පටන් ගන්න පුළුවන්. මම මේ ලේසි ක්‍රමයක් කියන්නේ. මේ මිල අනුව ආදේශන ප්‍රතිවිපාකයේ හැමතිස්සෙම ඇති වෙන්න ඕන ඉල්ලුම් නීතියට අනුකූලව. මෙතන මිල අඩු වෙලා නම් ආදේශණයෙන් එන බලපෑම වැඩි වීමක් වෙන්න ඕනේ. මිල අඩු නම් ඉල්ලුම් ප්‍රමාණය වැඩි. දැන් ඔබට එනවා පළවෙනි උත්තරේ තියෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වේ කියලා ආදේශණයෙන්. මිල අඩු වෙද්දි හැම වෙලා බෑනේ. ආදේශන කියන්නේම ඉල්ලුම් නීතියට අනුකූලයි කියන්නේ. ඒතර මෙතන අනුකූල නැහැනේ. මේක වැරදි. ඒක උත්තරේ වැරදි. දෙවෙනි එකේ තියෙනවා අඩු වේ කියලා. ඒක හරියන්න පුළුවන් නේ. තුන්වෙනි උත්තරේ තියෙනවා වැඩි වේ කියලා. ඉතින් මිලත් වැඩි වෙද්දී ආදේශන ප්‍රතිවිපාකයෙන් ප්‍රමාණය වැඩි වෙන්න බෑ. හතරෙත් තියෙනවා වැඩි වේ කියලා. ඒකත් එන්න පුළුවන්. පස්වෙනි එකේ තියෙනවා වැඩි වේ කියලා මිල වැඩි වෙද්දී ප්‍රමාණය වැඩි වෙන්න බෑ. දැන් ඔබට පේනවද උත්තරේ කොච්චර සරල කරාද කියනවනම් 50ට 50 අවස්ථාවට ගෙනාවා. මේ 50-50 එක්ක දෙක එක්ක හතර. තීරු හතරක් තිස්සේ දීලා තියෙන අතිශය සංකීර්ණ තොරතුරු ගණනාවක් Tamanට පහසු උත්තරයක් බවට පරිවර්තනය කිරීමේ පුහුණුවයි ඔබට තියෙන්න ඕනේ. තාර්කික බවයි ඔබට තියෙන්න ඕනේ. දැනුම විතරක් තිබ්බටම බෑ. මම මෙතනින් ගත්ත මිල තීරුව දැන් මිලත් එක්ක ආදේශන ප්‍රතිවිපාකයේ කියන එක අනිවාර්යයෙන්ම ඉල්ලුම් නීතියට අනුකූලව යන්න ඕනේ. ඒ නිසා මම ටක් ගාලා කියතේ මෙයා අඩු නම් මෙයා වැඩි වෙන්න ඕනේ. අඩු තියනවා කියන්නේ වැරදි. ඒ වැරදි දැන් ටික අයින් කළා. දැන් අනිත් පැත්තෙන් ඔබ තේරුම් ගන්න. හරියට තර්ක කරන්න. මම මිල වෙනස් වීමත් එක්කලා ආදායම් ප්‍රතිවිපාක තීරුව තෝරන්න ගියා නම් වැඩක් නැහැ. හේතුව ආදායම් ප්‍රතිවිපාකය කියන එක ඉල්ලුම් නීතියට අනුකූලව හැසිරෙන්නත් පුළුවන්. ඉල්ලුම් නීතියට පටහැනිව හැසිරෙන්නත් පුළුවන්. ඒතර මට වෙන් කරගන්න බෑ ඒක හරිද වැරදිද කියලා. ඒ නිසා ආදායම නෙමෙයි මම ආදේශනයේ තෝරගත්තේ හරිම තාර්කිකව මට උත්තර ගන්න පුළුවන් දැන් 50ට 50 විදියට. දැන් එහෙනම් මම පරීක්ෂා කරන්න ඕනේ අංක 2යි අනිත් පැත්තෙන් අංක 4යි විතරයි. මේ අනිත් ඔක්කොම වැරදි කියලා මාක් කළා. දැන් ඔබ බලන්න. අංක 2 භාණ්ඩේ කවුද ඉන්නේ? අංක 2 භාණ්ඩේ බාල. දැන් මම භාණ්ඩේ බැලුවේ ඔය භාණ්ඩේ අනුව තමයි ආදායම් ප්‍රතිවිපාක වෙනස් වෙන්නේ. ආදායම් ප්‍රතිවිපාකය කියන එක ඉල්ලුම් නීතියට අනුකූලවත් හැසිරෙනවා, පටහැනිවත් හැසිරෙනවා. ඉතින් එතකොට මේක දෙවිධයටම යන්න පුළුවන්. සාමාන්‍ය භාණ්ඩයක නම් ආදායම් ප්‍රතිවිපාක ඉල්ලුම් නීතියට අනුකූලයි. බාල භාණ්ඩයක නම් ආදායම් ප්‍රතිවිපාක ඉල්ලුම් නීතියට පටහැනි. දැන් භාණ්ඩේ බාලනේ. හොඳට හිතන්න. භාණ්ඩේ බාල නම් මිල වැඩි වෙද්දී ආදායම් ප්‍රතිවිපාකයේ හැසිරෙන්න ඕනේ ඉල්ලුම් නීතියට පටහැනිව බාල නිසා. එහෙනම් මිල වැඩි නම් ප්‍රමාණය වැඩි වෙන්නයි ඕනේ. බලන්න උත්තරේ තියෙන්නේ මොකද්ද? අඩු වේ කියලා. උත්තරේ තියෙන අඩු වේ කියලා. එහෙනම් වැරදි. මොකද බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකයේ ඉල්ලුම් නීතියට පටහැනි. ඒ තර්ක ටික හොඳට ගේන්න මේකට. එහෙනම් ඒක වැරදි. දැන් උත්තරය ඇවිල්ලා ඉවරයි. උත්තරේ අනිවාර්යෙන් අංක 4. හැබැයි උත්තරේ 4 කියලා අපිට තෝරලා ගන්න මේකේ උත්තර සම්පූර්ණ කළෙත් නැහැ. නමුත් මේක වැරදි නම් මේක නෙන්නේ. අපි චෙක් කරමු. 4 වෙනි උත්තරේ ඉන්න භාණ්ඩේ නම සාමාන්‍ය. සාමාන්‍ය භාණ්ඩයක් නම් හැමතිස්සෙම
ආදායම් ප්‍රතිවිපාකය ඉල්ලුම් නීතියට අනුකූලව තමයි හැසිරෙන්නේ. ආදායම් ප්‍රතිවිපාකය ඉල්ලුම් නීතියට අනුකූලව යන්නේ. එහෙනම් සාමාන්‍ය භාණ්ඩයක මිල අඩු වෙලා නම් ආදායම් ප්‍රතිවිපාකයටත් ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. ඔබට පේනවා 4 වෙනි උත්තරේ තියෙන වැඩි වෙයි කියලා. අන්න උත්තරේ අංක 4. පැහැදිලි නේද? තොරතුරු වැඩි වුණා කියලා ගාන සංකීර්ණ කරගන්න එපා. ඔබට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මම තව දෙයක් කියනවා. දැන් මම මේක පටන් ගත්තේ මිල තීරුවෙන් එහෙම තමයි මම එහාට මෙහාට කළා මේ උත්තර ටික හදාගන්නේ. හැබැයි මේක හදන එකම ක්‍රමයක නෙමෙයි පුතා. දැන් හිතන්න මෙහෙම කෙනෙක්ට මම තව ක්‍රමයක් කියලා දෙන්න. මේක සමහරක් විට ඔබට මම මේ කියපු එකටත් වඩා ලේසි වෙයි. ඔතන අපි පටන් ගන්නවා ආදේශන ආදායම් ප්‍රතිවිපාක දිහා බලලා. දැන් ඔබ හිතන්න ආදේශන ආදායම් ප්‍රතිවිපාකවලදී හැමතිස්සෙම ආදේශන ප්‍රතිවිපාකයේ ඉල්ලුම් නීතියට අනුකූලයිනේ. ආදායම් ප්‍රතිවිපාකයේ තමයි අනුකූල හෝ පටහැනි වෙන්නේ. පටහැනි කියලා නෑ අනුකූල හෝ පටහැනි වෙන්නේ. සාමාන්‍ය නම් අනුකූලයි පටහැනි නම් බාලයි. දැන් එතකොට අපට තීරණයක් ගන්න පුළුවන් සාමාන්‍ය භාණ්ඩයක නම් ආදේශනත් අනුකූලයි ආදායමත් අනුකූලයිනේ. දෙකම එකම පැත්තට යනවා නම් යම් වෙලාවක ඒ කියන්නේ ඒක සාමාන්‍ය භාණ්ඩයක්. හැබැයි ආදේශන ප්‍රතිවිපාකයේ බලපෑමයි ආදායම් ප්‍රතිවිපාකයේ බලපෑමයි දෙපැත්තට යනවා නම් අන්න ඒ කියන්නේ ආ සාමාන්‍ය නෙමෙයි කවුද? බාලයි. ඔබට පුළුවන් අන්න එහෙම චෙක් කරන්න. දැන් මේ බලන්න ඒ ක්‍රමෙත් ඉගෙන ගන්න. ආදේශන අඩුවේ ආදායම් වැඩි වේ කියලා තියෙනවා. එතකොට දෙන දෙපැත්තටනේ. දෙන දෙපැත්තට නම් අනිවාර්යෙන් මේ භාණ්ඩේ බාල භාණ්ඩයක් වෙන්න ඕනේ. එතකොට එතන තියෙනවා බාල කියන වචනේ. හරි දෙන දෙපැත්තට. එතකොට ඒක හරි කියලා අපි හිතන්න පුළුවන්. ඊළඟට අඩුවේ කියලා එකම පැත්තට තියෙනවා දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ දෙන්නම අඩු වෙනවා නම් අනිවාර්යයෙන් මෙයා එකම පැත්තට යනවා කියන්නේ සාමාන්‍ය වෙන්න ඕනේ. හැබැයි ඒකත් තියෙන බාල. එහෙනම් දෙක වැරදි. ඊළඟ තුන්වෙනි එකේ තියෙනවා ආදේශන වැඩි වේ ආදායම් වැඩි වේ. දෙන්නම එකම පැත්තට. දෙන්නම එකම විදියට යනවා නම් මොකද ආදේශන අනුකූලවනේ යන්නේ. එහෙනම් ආදායමත් ඒ විදියට යනවා කියන්නේ අනුකූලයි. ඒ කියන්නේ සාමාන්‍ය වෙන්න ඕනේ. හැබැයි ඒකත් තියෙන බාල කියලා. ඒ උත්තරෙත් වැරදි. වැඩි වේ දෙන්නම එකම පැත්තට යන සාමාන්‍යයි. හතරවෙනි උත්තරේ. දැන් ඔබ දන්න එක කොහොමද උත්තරේ? ඒක හරි. වැඩි වේ අඩු වේ දෙන්න දෙපැත්තට ඉන්නේ. දෙන්න දෙපැත්තට නම් බාලයි. නමුත් ඒක තියෙන සාමාන්‍යයි කියලා. දැකද? දැන් මම හිතපු ක්‍රමයටත් මම 50ට 50 උත්තරයක් ගත්තා. කෙනෙක් මෙතනින් උත්තරේ හිතනවා නම් සාමාන්‍ය බාල ගැන එයාටත් වෙන්නේ 50ට 50 උත්තරයක්. එක්ක හරි උත්තරේ වෙන්නේ 1, එක්ක හරි උත්තරේ වෙන්නේ 4. ඊට පස්සේ ඔබට බලන්න වෙන්නේ මිලත් එක්කලා මොකද කරන්න කියලා. මම මේ විවිධ පැති කියලා දෙන්නේ. මොකක් හරි ක්‍රමයකින් මේක ඉර ගහ ගන්න එකට වඩා ඔබ හිතන්න තර්ක කරන්න පුරුදු වෙන එක වටිනවා. හරි උත්තරේ අංක 4. ක්‍රම දෙකක් යටතේ ඔබට උත්තරේ ගන්න හැටි පැහැදිලි කළා. එන්න ප්‍රශ්න අංක 6ට. භාණ්ඩයක සැපයුම් වක්‍රයේ වමට විතැන්වන්නේ පහත කවරක් මගින්ද? දැන් පුතා හොඳට හිතන්න. සැපයුම් වක්‍රයේ වමට යනවා කියන්නේ සැපයුම අඩු වෙනවා. ඉතින් ඔබ ඉගෙනගෙන තියෙනවා සැපයුම අඩු වෙනවා මිල හැර සැපයුම තීරණය කරන අන් සාධකවල විවිධ වෙනස් වීම් වලින්. යෙදවුම් වල මිල ගණන් දැන් සැපයුම අඩු වෙන්නේ යෙදවුම් මිල වැඩි වෙනකොට. තාක්ෂණයේ පිරිහෙනකොට භාණ්ඩ මත බදු පනවනකොට සහනාධාර දීලා තිනවා කපනකොට සැපයුම් කරුවෝ අඩු වෙනකොට අපිට එහෙම කියන්න පුළුවන්. ඒ උත්තර වලින් හරි එක තෝරන්න. දැන් මම ඔබට යෝජනා කරනවා මෙහෙම තෝරද්දී උත්තර තියෙන රටාව බලන්න. දැන් ඔබට හොඳටම පේනවා භාණ්ඩයේ මිල ඉහළ මිල පහළ කියලා 3-4 උත්තර තියෙනවා. කොහොමදවත් ඒ දෙක එන්න බෑනේ. හේතුව සැපයුම වක්‍රේ විතැන් වෙන්න කොයිම වෙලාවකවත් සලකා බලන භාණ්ඩ මිල බලපාන්නේ නැහැ. ඊට උඩින් තියෙනවා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හා පහළ යාම. අන්තිමට තියෙනවා ඉල්ලුම අඩුවීම කියලා. ඉල්ලුම අඩුවීම අදාළ නැහැ සැපයුම අඩුවීමට. පිරිවැය වැඩි වුණොත් අඩු වුණොත්. ඉතින් අපි දන්න දේ සැපයුමේ අඩුවක් වෙන්නේ භාණ්ඩ සපයන්න භාවිතා කරන යෙදවුම් වල හැමතිස්සෙම පිරිවැය වැඩි වුණොත්, මිල වැඩි වුණොත්. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම කියන එක. අංක 1. එතකොට පේනවා මේ කරපු ප්‍රශ්නවල ටිකක් හිතන්න ප්‍රශ්න දෙකක් කරපුවා මේ ලේසි ප්‍රශ්නයක් දීලා. ඒව පුළුවන් තරම් ස්කෝර් කරගන්න. ඒවෙන් ලකුණු නැති කරගන්න කොයිම වෙලාවකවත් කටයුතු කරන්න එපා. ඔබට කියනවා ප්‍රශ්න අංක 7 කිසියම් පුද්ගලයෙක්ගේ ආදායම වැඩි වන විට පොදු ප්‍රවාහන සේවය සඳහා ඔහුගේ ඉල්ලුම අඩු වන්නේ නම් පොදු ප්‍රවාහන සේවයේ උදාහරණයක් වන්නේ. දැන් මේ බලන්න. ඔය ප්‍රශ්නේ ඇත්තටම පළවෙනි වතාව නෙමෙයි ඔය තුන්වෙනි වතාව භාණ්ඩ වෙනස් කර කර ওই ප්‍රශ්නේ ඇහුව විවිධ අවස්ථාවල විභාගේ. ආදායම වැඩි වෙනවා. කෙනෙක්ගේ ආදායම වැඩි වෙද්දී ඒ කෙනා පොදු ප්‍රවාහන සේවා සඳහා තියෙන ඉල්ලුම අඩු කරනවා. ඉතින් ආදායම වැඩි වෙද්දී ඉල්ලුම අඩු කරනවා කියන්නේ මේ දෙන්න අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. ආදායම හා ඉල්ලුම අතර සම්බන්ධ ප්‍රතිලෝම නම් ආදායම වැඩි වෙද්දී ඉල්ලන එක අඩු කරන්නේ ඒ භාණ්ඩ මොන භාණ්ඩ නිසාද? බාල භාණ්ඩ. එහෙනම් අපි උත්තරේ ගන්නවා
බාල භාණ්ඩ ගණයටයි පොදු ප්‍රවාහන සේවය අයිති වෙන්නේ. අංක 1. හරිම නිශ්චිත උත්තර වලට යන්න පුළුවන්. ප්‍රශ්න අංක 8 ඔබට කියනවා x නැමැති භාණ්ඩය සඳහා ඉල්ලුම් වක්‍රය දීලා තියෙනවා A සහ B කියලා ලක්ෂ දෙකක් ලකුණු කරලා. ඉතින් බලන්න. A සහ B කියලා ලක්ෂ දෙකක් ලකුණු කරලා. මෙතන A ලක්ෂය, මෙතන තියෙනවා B ලක්ෂය. දැන් අපෙන් අහන්නේ හොඳින් බලන්න දැන් අපි අහන්නේ සමතුලිත ප්‍රමාණය A ලක්ෂයේ සිට B ලක්ෂය කරා වෙනස් වෙන්න හේතුව. A ලක්ෂයේ ඉඳලා ප්‍රමාණය B ලක්ෂයට යන්න හේතුව. හැබැයි හොඳින් බලන්න වචනේ අහන්නේ වෙළඳපොළ සමතුලිත ප්‍රමාණය කියලා. හොඳට තේරුම් ගන්න මේ කතාව. අපෙන් අහන්නේ මේ ඉල්ලුම් ප්‍රමාණය නෙමෙයි වෙළඳපොළේ සමතුලිත ප්‍රමාණය. ඉතින් සමතුලිත එන්නේ අනිවාර්යයෙන්ම සැපයුමත් එක්කනේ. එහෙනම් මෙතන තිබ්බ සැපයුම් වක්‍රය මෙතනට આવොත් මේක සමතුලිත ප්‍රමාණය බවට පත් වෙන්නේ. එහෙම වෙන්න නම් ඔයාලට පේන්න ඕනේ සැපයුම් වක්‍රය කොහෙටද යන්න ඕනේ? දකුණට. හොඳින් තේරුම් ගන්න. සමහර ළමයි දැන් ප්‍රශ්න කියවනවා හරි අඩුයි. සමහර වන්නේ මේ ලක්ෂය 15ට ඇවිල්ලා රයිට් මේකට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන මිල අඩු වෙන්න ඕනේ එහෙම හිතනවා. දැන් මේකේ ඇත්තටම මිල අඩුවීම කියලා උත්තරයක් දීලා තිබ්බනම් සමහරක් විට ඔබ මේක වැරදියට තේරුම් ගන්නවා. මෙතන ඇත්තටම මිල අඩුවීම නිසා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් ඒක ඇත්ත. නමුත් එක්සැමිනර් ප්‍රශ්නයෙන් යොමු කරන්නේ සමතුලිත ප්‍රමාණය වෙනස් වීමක් ගැන. ඒතර සමතුලිත ප්‍රමාණය මෙතන ඉඳලා මෙතනට යන්න නම් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ සැපයුම ගෙනල්ලා මේක වෙනස් කරන්න ඕනේ. සැපයුමේ වැඩිවීමක් වෙන්න ඕනේ. ඒ අදහසයි ගන්න ඕනේ. සැපයුම වැඩි වෙන්න හරි උත්තරේ තෝරන්න. ආදේශක භාණ්ඩ මිල ඉහළ යාම. ඒක බලපාන්නේ පුතා ඇත්තටම ඉල්ලුමටනේ. ආදේශක මිල වැඩි වුණොත් සලකා බලන භාණ්ඩ ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙලා මෙතනට එන්නේ නැහනේ. පාරිභෝගික ආදායම ඉහළ යාම. ආයි බලපාන්නේ ඉල්ලුමට. සාමාන්‍ය භාණ්ඩයක් නම්. පාරිභෝගිකයාගේ ආදායමේ පහළ යාම. ඉතින් ආදායම පහළ ගියොත් ඉල්ලුම් වක්‍රය වමට යනවා. දැන් හොඳට මතක තියාගන්න සමහර ළමයි හිතනවා දැන් මේ ප්‍රශ්නේදී අර 6 වෙනි එකේ අත්දැකීම ගේන 8 වෙනි ප්‍රශ්නෙට. මම ඒවා පුළුවන් තරම් අවධාරණය කරනවා මේ ප්‍රශ්න පත්‍ර විවරණයේදී. එක වගේම උත්තරයක් දෙපැත්තට දුන්නාම දැන් ඔබ දැක්ක 6 වෙනි ප්‍රශ්නේදී එකම දේ පිරිවැය වැඩිවීම අඩුවීම. එතනින් අපි උත්තරේ තේරුවා. සමහර දරුවෝ හිතනවා ඒක පැටර්න් එකක් විදිහට රයිට් එකම එකේ දෙපැත්ත දුන්නොත් එතන තමයි උත්තරේ තියෙන්නේ කියලා. දැන් මේකට ඒක අදාළ නැහැනේ. පාරිභෝගිකයාගේ ආදායම වැඩි වුණොත් ඉල්ලුම වැඩි වෙනවා. අඩු වුණොත් ඉල්ලුම අඩු වෙනවා. හැබැයි ඉල්ලුම නෙමෙයි වෙනස් වෙන්න ඕනේ. සැපයුම. නිසා එහෙම පැටර්න් කොපි කරන්න එපා. සිද්ධියත් එක්ක හැමතිස්සෙම ඔබේ දැනුම භාවිතා කරන්න. X භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය පහළ යාම. අන්න සැපයුම දකුණට යන්නේ ඒ භාණ්ඩේ හදන්න දරන පිරිවැය අඩුවීමක් නිසා. සැපයුම් වක්‍රය දකුණට යනවා. අංක 4 තමයි හරි උත්තරේ හැටියට තෝරගන්න ඕනේ. ප්‍රශ්න අංක 9ට එන්න. මේ ප්‍රශ්න 8ක් අපි කතා කළා. තරමක් මුල හරියේ ප්‍රශ්න ඔබට ලේසියෙන් කරන්න පුළුවන් බව දැනෙනවා. ඒක හොඳයි. නමුත් මේ ප්‍රශ්න පත්‍රයේ සැලකිය යුතු තරමේ යම් සංකීර්ණ ප්‍රශ්න තිබ්බා. මේ ඇවිල්ලා ඔබ දැන් මේ ඉගෙන ගන්න නව විෂය නිර්දේශය යටතේ ආපු පළවෙනිම ප්‍රශ්න පත්‍රය 2019 තමයි මුලින්ම ආවේ. ඊට පස්සේ 20 ඊට පස්සේ තමයි දැන් ඔබේ අවුරුද්දට මේ ප්‍රශ්න පත්‍රය එන්නේ. ප්‍රශ්න අංක 9 ප්‍රශ්නේ ඇත්තටම අන්න සංකීර්ණකමක් එකතු කරනවා සහ අලුත් යමක් එකතු කරලා තියෙනවා. දැන් මේවා කරද්දී ඔබට මතක් වෙන්න ඕනේ අපි පන්තියේ ඉගෙන ගත්ත මේවට අදාළ කොටස. ඒ ඇප්ලිකේෂන් හැම එකක්ම කරලා තියෙනවා අපි පන්තියේ. භාණ්ඩ ඒකකයක් සඳහා රුපියල් 100ක සමතුලිත මිලක් පවතින තරඟකාරී වෙළඳපොළක් උපකල්පනය කරන්න දැන් වෙළඳපොළ සැපයුම් වක්‍රයේ සෑම මිලකදීම නම්‍ය තත්වයක සිට සෑම මිලකදීම අනම්‍ය තත්වයක් කරා වෙනස් වන බවද එහිදී වෙළඳපොළ සමතුලිත මිල නොවෙනස්ව පවතින බවද සලකන්න. මෙම වෙනස පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තය මත ඇති කරන ප්‍රතිවිපාක කවරේද? මේ බලන්න ළමයි. ඔහොම කතාවක් කිව්වම ඒක හිතේ තියන් ඉඳලා හරියන්නේ නැහැ. ඒක අඳින්න. දැන් අපිට කියනවා අපි ඉල්ලුම් වක්‍රය හොම් පහලට ගමුකෝ. සැපයුම ගැන කියනවා නම්‍යව තිබ්බ සැපයුමක්. මේ බලන්න මේ. නම්‍යව තිබ්බ සැපයුමක් කියද්දි පුතා අපි ඒක පටන් ගන්න ඕනේ මිලාක්ෂෙන්නේ. සෑම මිලක් යටතේම අනම්‍ය තත්වයකට ගිහිල්ලා. එහෙනම් අනම්‍ය වක්‍රය පටන් ගන්න ඕනේ කොහෙන්ද? ප්‍රමාණාක්ෂයෙන්. හැබැයි මේ බලන්න ඔබ යටින් වෙන්න පුළුවන් වැරද්ද. ඔබ ප්‍රමාණාක්ෂයෙන් පටන් අරන් මෙහෙම අඳින්න පුළුවන්. ඒතකොට වැරදි. හේතුව අපට කියනවා මේ වෙළඳ පොලේ භාණ්ඩ ඒකකයක සමතුලිත මිල තිබ්බේ 100යි කියලාලු. නම්‍ය තත්වයේ ඉඳලා අනම්‍ය තත්වයට වෙනස් වුණත් සමතුලිත මිල වෙනස් වෙන්න බෑලු. දැන් මෙහෙම ගියොත් පුතාට පේනවා මේ මිල වෙනස් වෙලා ඉන්නේ.
එහෙනම් ඒකේ තේරුම අනම්‍යව සැපයුම් වක්‍රය ඇන්දට මිල වෙනස් වෙන්න බෑ. ඉතින් මොකද එහෙනම් වෙන්න ඕනේ? එහෙනම් අනම්‍ය වක්‍රයත් යන්න ඕනේ හරියටම ඔතනින්මයි. මේ ඇවිල්ලා නම්‍ය වක්‍රය, මේ ඇවිල්ලා අනම්‍ය වක්‍රය. අනම්‍ය වක්‍රයත් යන්න ඕනේ මෙතනින්මයි. මෙන්න ප්‍රමාණය. පැහැදිලි කියලාද? හරි. දැන් ඔබ බලන්න මම මේකේ අකුරු කීපයක් දානවා. A B C කියලා. හොඳට හිතලා උත්තරයක් දෙන්න. පාරිභෝගික අතිරික්තය නම්‍ය එකක් තියෙද්දිත් මේකමයි. අනම්‍ය එකක් තියෙද්දිත් පාරිභෝගික අතිරික්තය මේකමයි. පාරිභෝගික අතිරික්තයේ කිසි වෙනසක් නැහැ. පාරිභෝගික අතිරික්තය නොවෙනස්ව තියෙන්න ඕනේ. ඉතින් එතකොට උත්තරයට ටක් ගාලා ලේසි වෙනවා බලන්න. 3 හෝ 4 නොවෙනස් වේ 50ට 50 උත්තරේ. මම හැමතිස්සෙම කියන ටෙක්නික් එකක් තමයි මේ 50ට 50 උත්තරේ. පුළුවන් තරම් වැරදි ටික අයින් කරලා ගේන්න. දැන් මේක බැලුවම ඔබට පේනවා එක ඉල්ලුම් වක්‍රනේ තියෙන්නේ. මෙන්න ගෙවන්න කැමති ගාන, මෙන්න ගෙවන ගාන ප්‍රමාණය මෙච්චරයි. නම්‍ය වක්‍රෙන් ආවත් එහෙමයි, අනම්‍ය වක්‍රෙන් ආවත් එහෙමයි. පාරිභෝගික අතිරික්තය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් 3ද 4ද කියලා තීරණය කරන්න තියෙනවා. නිෂ්පාදකයාගේ අතිරික්තය අපි ගන්නෙ සැපයුම් වක්‍රයට උඩ සමතුලිත මිලට පහළින්. මෙන්න නම් මේක. මෙතනින් හිටියේ. එතකොට මෙන්න සැපයුම් වක්‍රයට උඩ ටික, මෙන්න සමතුලිත මිලට පහළ ටික. එතකොට ඒ තමා තියෙන්නේ. හැබැයි බලන්න අනම්‍ය සැපයුම් වක්‍රයක් ආවට පස්සේ මොකද වෙන්නේ? මෙන්න සැපයුම් වක්‍රයට උඩ ටික. මෙතන සමතුලිත මිල තියෙන්නේ මේකේ. ඒකට පහළ ටික. හොඳට බලන්න වෙච්ච දේ. දැන් මෙතන නම් සමතුලිත මිල, මෙයා නම් සැපයුම් වක්‍රය ඔබට පේනවා. සමතුලිත මිලට පහළ සැපයුම් වක්‍රයට ඉහළ කියද්දි A ධන B දෙකම නිෂ්පාදන අතිරික්තයට එනවා. පාරිභෝගික අතිරික්තය වෙනස්ව නැති වුණාට, නොවෙනස්ව තිබුණාට නිෂ්පාදන අතිරික්තයේ A සිට A ධන B දක්වා B කොටසේ ප්‍රමාණයෙන් වැඩි වෙනවා. සැපයුම් වක්‍රය මොකක් වීම නිසාද? අනම්‍ය වීම නිසා. හරි උත්තරේ එහෙනම් පාරිභෝගික අතිරික්තයේ නොවෙනස් නිෂ්පාදන අතිරික්තයේ වැඩි වේ. හරි උත්තරේ අංක 3. දැන් පුතා මතක තියාගන්න මේ කතාවට මෙහෙම උත්තරේ ගන්න ගමන් මම ওই ගැන සිද්ධාන්ත තියරි රිවිෂන් දෙකේම ඔබට ප්‍රැක්ටිස් කළා. අපි ඉගෙන ගත්ත මතකද නම්‍යතාව හා අතිරික්තය අතර තියෙන්නේ හැමතිස්සම ප්‍රතිලෝම සම්බන්ධයක්. සැපයුම් නම්‍යතාව මෙතනට ගත්තොත් මෙතනට එන්නේ නිෂ්පාදන අතිරික්තය. පාරිභෝගික අතිරික්තය නම් ගන්න ඉල්ලුම් නම්‍යතාවත් එක්ක. ඒතර සැපයුම් නම්‍යතාව මොකද උනේ? නම්‍ය ඉඳලා අනම්‍ය වුණා කියන නම්‍යතාව අඩු වුණා. නම්‍යතාව අඩු වෙනකොට ප්‍රතිලෝමය කියන අතිරික්තය වැඩි වෙනවා. එසා නිෂ්පාදකයාගේ අතිරික්තය තිබ්බට වඩා වැඩි වුණා. පාරිභෝගික අතිරික්තය මොකද උනේ? නොවෙනස්ව තිබුණා. පැහැදිලි ඔබට කියන කතාව. එසයි අදහස හොඳින්ම තේරුම් ගන්නයි ඕනේ. මම මෙතන තව පොඩ්ඩක් මේ උත්තරේ තව විදිහකට කියලා දෙනවා. දැන් මම මේ රූපේ තියෙද්දිම තව රූපයක් හදනවා බලන්න. සමහර විට ඔබට මෙහෙම හිතෙනවා. දැන් මේක තමයි සාමාන්‍ය ළමයෙක්ට හිතන ප්‍රධානම ක්‍රමය රූප සටහන. රූපේ අඳින්න ඇඳලා බලන්න. කෙනෙක්ට මෙහෙමත් හිතන්න පුළුවන්. මිල වෙනස් වෙන්නේ නැහැ කිව්වනේ. කෙනෙක් මෙන්න මෙහෙම ඉල්ලුමක් ඇඳලා මේ විදිහේ නම්‍ය සැපයුමකුයි මේ විදිහේ අනම්‍ය සැපයුමකුයි ඇඳුත් බලන්න ඒත් ප්‍රශ්නයක් නැහැ. දැන් කොහොමටත් ඉල්ලුම පූර්ණ අනම්‍යයි කියලා කියන්නේ ඔබට මතකයි පූර්ණ නම්‍ය ඉල්ලුමක් යටතේ පාරිභෝගික අතිරික්තය ශූන්‍යයි. ඒතර එයාගේ වෙනසක් නැහැ මේ පාරිභෝගික අතිරික්තය වෙනස් වෙන්නේ නැහැ. නිෂ්පාදන අතිරික්තය නම්‍ය වෙනකොට එන්නේ මේ කෑල්ල. අනම්‍ය වෙනකොට මේ කෑල්ලත් එක්කම මේ ඔක්කොම ටික එනවා. මේ ටික එනවා. ඒතර නිෂ්පාදන අතිරික්තය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ නිසා ඔබ හිතන විදි වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඕනම විදිහක් ඇතුලේ තමන් හරි උත්තරයට තර්ක කරන්නයි අවශ්‍ය වෙන්නේ. අංක 3 නිවැරදි. එන්නේ ප්‍රශ්න අංක 10ට. සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වෙළඳපොළ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර ඔබට රූප සරහනක දෙනවා. දීලා කියනවා වෙළඳපොලේ සමතුලිත මිල P1 සිට P2 දක්වා ඉහළ යා හැක්කේ. මේ බලන්න. එක්සෑම් එකේ තමන්ට තොරතුරු දෙන්නේ වගුවකින් නම්, වක්‍රකින් නම්, රූපෙකින් නම් ඒක හරියට කියව ගන්න ඕනේ. දැන් මෙතන ඔබට පේනවා දීලා තියෙන සටහනේ ඉල්ලුම් වක්‍රයක් තියෙනවා, සැපයුම් වක්‍රයක් තියෙනවා. සමතුලිත මිලක් දක්වලා තියෙනවා P1. ඊට පස්සේ ඊට උඩින් මිලක් දාලා තියෙනවා P2. ඔහොමයි තියෙන්නේ. අපෙන් අහන්නේ සමතුලිත මිල P1 වල ඉඳලා
P2ට යන්න ඕනේ. දැන් ඔබේ පැත්තෙන් හොඳට හිතන්න අපි කලින් ප්‍රශ්නයක් කළා ඔය වගේම එකක්. අර උඩ කලේ සමතුලිත ප්‍රමාණය වැඩි වෙන එකක්. මෙතන අහන්නේ සමතුලිත ප්‍රමාණය නෙමෙයි සමතුලිත මිල. ඉතින් මිල මෙතනින් මෙතනට යන්න ඕන. මොකද්ද වෙන්න පුළුවන්? උත්තර දෙකක් තියෙනවා පුතා. එකක් සමතුලිත මිල P2 වෙන්න පුළුවන් ඉල්ලුම් වක්‍රය දකුණට ගිහිල්ලා මේ. එතන පුළුවන් මෙතන තියෙන මිල මෙතනට. හෝ සමතුලිත මිල P2 වෙන්න පුළුවන් සැපයුම් වක්‍රය මෙතන තියෙන එක මොකක් වෙලාද? වමට ගිහිල්ලා. ඉල්ලුම වැඩි වෙලත් පුළුවන් සැපයුම අඩු වෙලත් පුළුවන්. ඔන්නක අඳුන ගන්න. දැන් ගොඩක් අය හිතන්නේ සමහරක් විට උත්තරවල දෙපැත්ත ගැන. මෙතනදී සමතුලිත මිල ඉහළ යාම ගැන මිසක් සමතුලිත ප්‍රමාණය ගැන මුකුත්ම කියන්නේ නැහැ. ඒතර ප්‍රමාණය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි කියනවා මෙතන සමතුලිත මිල P2 වෙන්න නම් ඉල්ලුම වැඩි වෙන්නත් පුළුවන් අනිත් පැත්තෙන් සැපයුම අඩු වෙන්නත් පුළුවන්. දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන්. ඒ අනුව හරි උත්තර තෝරන්න. පළවෙනි එක. පරිභෝගිකයන්ගේ ආදායම් ඉහළ ගිය විටය. දැන් පරිභෝගිකයන්ගේ ආදායම ඉහළ ගියොත් ඉල්ලුම වැඩි වෙනවද? ඔබ හරියටම තර්ක කරන කෙනෙක් නම් ඔබ කියනවා ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය භාණ්ඩවල. බලන්න එක්සැමිනර් කොච්චර නීට් එකට ප්‍රශ්න අහනවද? එයා ප්‍රශ්නේ මුල මොකද්ද කියන්නේ? සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වන කියලා. මොකද එයා ඒක නොකියුවනම් මේ උත්තරේ පොඩි අවිනිශ්චිත බවක් ඇති වෙනවා. ඒතන බාලා තිබ්බනම් අන්න උත්තරේ වෙනස් වෙනවා. ඒ නිසා හරියටම හිතන්න. එහෙනම් ආදායම් වැඩි සාමාන්‍ය භාණ්ඩයක් ඉල්ලුම් වැඩි වෙන්න පුළුවන්. පළවෙනි එකම හරි. උත්තරේ එක උනාට පුතා අනිත් උත්තරත් කියවලා ඉගෙන ගන්න දෙයක්. අනුපූරක භාණ්ඩයක මිල ඉහළ යනවා. අනුපූරක කියන්නේ මේ භාණ්ඩෙත් එක පාවිච්චි කරන ඒවා. අනුපූරක ඉහළ නම් මේක ඉල්ලුම අඩු වෙනවා. ඒක එන්න බෑ වැරදි. නිෂ්පාදන පිරිවැය පහළ යනවා. නිෂ්පාදන පිරිවැය පහළ ගියා නම් සැපයුම වැඩි වෙන්නයි ඕනේ. අඩු වෙන්නේ නැහැ. වැරදි. නිෂ්පාදනයේ මත සහනාධාර දෙද්දී ඒත් සැපයුම් වැඩිවීමක් වෙන්නේ. අඩු වෙන්නේ නැහැ. P2 මිල උපරිම මිලක් වශයෙන් නෛතිකව නියම කළ විට මේ බලන්න. P2 උපරිම මිලක් වශයෙන් නියම කරන එක කොහොමත් වැරදි. හේතුව උපරිම මිලක් නියම කරන්න ඕනේ සමතුලිත මිලට පහළ මිලක් ලෙස. කොහොම හරි P2 දැම්මත් හිතන්න ඔයා වෙන දේ මොකක්ද? මෙහෙම මිලක් නියම කළොත් මෙන්න සැපයුම් ප්‍රමාණය මෙන්න ඉල්ලුම් ප්‍රමාණය. ලොකු අතිරික්ත සැපයුමක් ඇති වෙනවා. එතකොට අපට මේ වෙලාවේ මෙන්න මේ කියන මිල P2 මිල රඳව ගන්න බෑ. මිල පහළට යනවා. වාක්‍යයි නීතියෙන් නියම කරන්න. එතකොට මේ මිල ඔහොමම තියෙනවනේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ හොඳින් තේරුම් ගන්න ඕනේ සමතුලිත මිල කියලා ප්‍රශ්නේ අහන්නේ. දැන් ගොඩක් දරුවෝ මේ උත්තරේ මගේ හර ගන්නවා. දැන් මම පළවෙනි උත්තරේ ඉඳන් පස්වෙනි උත්තරේට කියවන්නේ පළවෙනි එක හරි කියලා හිතන ඔබට පස්වෙනි එක කියවද්දී සමහර විට හැඟීමක් එන එකත් හරිනේ. ඉතින් උපරිම මිලක් දානවනේ. දැන් කෙනෙක් ඊට පස්සේ තර්ක කරගන්නව නෑ උපරිම මිල උඩින් නෙමෙයිනේ දාන්න ඕනේ යටින්නේ ඒ නිසා මේක වැරදි කියලා. හරි අපි හිතමු උතන අවම මිලක් කියලා තිබ්බා කියලා. දැන් පුතා දැන් උපරිම මිල සමහර අය අයින් කරන්නේ උපරිම මිල එන්න ඕනේ යටින් මේක අවම මිලක් වෙන්න ඕනේ නේද කියලා. අපි හිතමු අවම මිලක් තිබ්බා කියලා. හැබැයි ඔබ දන්නවා මම ඔබට උගන්වලා තියෙනවා පාලන මිලයි සමතුලිත මිලයි කියන්නේ දෙකක්. පාලන මිල කියන්නේ ආණ්ඩුව දාන කෘතිම මිල. අපෙන් ප්‍රශ්නය අහලා තියෙන්නේ වෙළඳ පොලේ සමතුලිත මිල P1 P2 වෙන්න. ඉතින් සමතුලිත මිල P2 වෙන්න නම් මෙතනට පාලන මිලක් දාලා හරියන්නේ නැහැ. එතකොට ඒක පාලන මිලක්. සමතුලිත මිල නෙමෙයි. ඒසා සමතුලිතය එතනට එන්න වෙන්න ඕනේ ඉල්ලුම වැඩිවීම හෝ සැපයීම අඩුවීම. ඒ දෙකෙන් යමක් සිද්ධ වෙන්නේ පළවෙනි උත්තරේ පාරිභෝගික ආදායම ඉහළ ගියා. දැන් පළවෙනි උත්තරේ විතරක් කියවලා ටක් ගාලා යන්න එපා. අර දැනුමත් එකතු කරගන්න. අංක 1 10 වෙනි ප්‍රශ්නට උත්තරේ. එන්න ප්‍රශ්න අංක 11ට. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් එහි සිසුන්ට අන්තර්ජාල සේවාව ආරම්භයේදී ගාස්තු අය කිරීමකින් තොරව දෙනවා කියලා උපකල්පනය කරන්න. පස්සේ අන්තර්ජාල සේවාව භාවිතා කරන අයගෙන් පැයකට රුපියල් 100ක් අය කරනවා. ඒක ඉල්ලුම් වක්‍රය දෙනවා. අපෙන් අහනවා ගාස්තු අය කරපු නිසා අහිමි වෙච්ච පාරිභෝගික අතිරික්ත. දැන් ඔබට විභාග ප්‍රශ්න කරලා අත්දැකීමක් තියෙනවා නම් අපි ඕනතරම් විභාග ප්‍රශ්න කරලා තියෙනවා මුලදී ගාස්තුවක් අය කරලා පස්සේ නිකන් දෙනවා. එහෙම විභාග ප්‍රශ්න අවිලා තියෙනවා. මේකේ ප්‍රශ්න අනිත් පැත්ත ගහලා. මුලින් නිකන් දීලා පස්සේ ගාස්තුවක් අය කරනවා අපෙන් අහන අතිරික්ත කොච්චරක් අඩු වෙනවද කියලා. මේ බලන්න. දැන් මේ වගේ ප්‍රශ්නකදී හරි වැදගත් මේ රූප සටහන නිවැරදිව කියව ගන්න එක. මේ රූප සටහනේ පෙන්නලා තියෙන ඉල්ලුම් වක්‍රයේදී උපරිම ඉල්ලුම් ප්‍රමාණය තියෙනවා 600ක්. උපරිම ඉල්ලුම් මිල තියෙනවා 150ක්. මිල 100ක් අය කරනවා කියලා කියන්නේ ගාස්තු. එයටතේ ප්‍රමාණය අපිට දක්වලා තියෙනවා 200ක්. කොහොමද තියෙන්නේ?
දැන් හොඳට කල්පනා කරලා 400 කියලා ඉලක්කම මැද තියෙන එක ප්‍රශ්නයක් නැහැ. හොඳට හිතන්න අපි මුලින්ම ගත්තොත් මේ අන්තර්ජාල සේවාව නොමිලේ දුන්නා නම් ගෙවන්න කැමති 150ක් හැබැයි සල්ලි ගන්න නැහැ බිඳුවයි. නොමිලේ දෙනකොට අන්තර්ජාල සේවාව පාවිච්චි කරනවා මෙතන පැය 600ක්. මේක පැය වලින් දීලා තියෙන්නේ පැය 600ක්. එතකොට ළමයි නිකන්නම් හම්බෙන්නේ පාරිභෝගික අතිරික්තය කියලා අපට ගන්න තියෙන්නේ ඔබ දන්නව සූත්‍රයක් කිව්වොත් මුළු උපයෝගීතාවරින පාරිභෝගික පැහැදමනේ. දැන් මතක් කරන්න පාරිභෝගික අතිරික්තය කියන එක විධිමත්ව අපි ගන්නේ මුළු උපයෝගීතාවරින පාරිභෝගික පැහැදම. පැහැදම කියන්නේ වියදම. දැන් අපට මේ සේවය හම්බෙන්නේ නොමිලේ නම් සල්ලි අය කරන්නේ නැත්තම් ඒ කියන්නේ අපට පාරිභෝගික පැහැදමක් නැහැනේ වියදමක් නැහැ. ඒකේ තේරුම තමයි පැහැදම නැතිකොට පාරිභෝගික අතිරික්තය සමාන වෙනව කාටද මුළු උපයෝගීතාවට. පැහැදිලි නේද? දැන් නොමිලේ දෙනකොට පැහැදමක් නැහැ. එහෙනම් අතිරික්තය සමානයි මුළු උපයෝගීතාවට. ඉතින් ඔබ ඉගෙන ගත්තා මුළු උපයෝගීතාව පේන්නේ ඉල්ලුම් වක්‍රයට පහළ කොටසින්. මේ සම්පූර්ණ ත්‍රිකෝණ වර්ගඵලය. මං කියන්නේ හොයන්න එපා. එහෙම තිබිලා ඒක හෙව්වට ලකුණු ගන්න බෑනේ. ඒක නෙමෙයි උත්තරේ. එහෙම තිබිලා දැන් රුපියල් 100ක් අය කරනවා. අපි දැන් බලනවා මෙන්න ගෙවන්න කැමති ගාන 150යි 100ක් අය කරනවා. දැන් හැබැයි අන්තර්ජාලය පාවිච්චි කරන්නේ පැය 200යි. එතකොට ඔන්න පේන්න ඕනේ මෙතන හරියටම පාරිභෝගික අතිරික්තේ නොයි ගෑල්ල. ගෙවන්න කැමති ගාන, ගෙවන ගාන කොච්චර ප්‍රමාණයකටද පැය 200කට. උන් අර විදිහට හිතන්නත් පුළුවන්. මුළු උපයෝගීතාවෙන් පැහැදම අඩු කරනවා. දැන් මුළු උපයෝගීතාව කියන්නේ ඉල්ලුම් වක්‍රයට 15 කොටස හැබැයි පැය 200යි. මෙතනින් නතර වෙනවා. ඒකෙන් පැහැදම අඩු කරනවා. පැහැදම කියන්නේ 100 ගානේ පැය 200යි මේ කැල්ල අයින් කරනවා. ඉතුරු වෙන මේ ත්‍රිකෝණය. දැන් ඔබට පැහැදිලි මම ඔන්න ඉංග්‍රීසි අකුරු දාන්නම් ABC කියලා. කලින් පාරිභෝගික අතිරික්තය ABC. දැන් පාරිභෝගික අතිරික්තය A විතරයි. එහෙනම් ඒක තේරුම මොකක්ද පුතා? පාරිභෝගිකයාගේ අතිරික්තය අඩු වෙලා තියෙනවා මේ B ධන C කියන කොටස් දෙකේ එකතු වෙන්නේ. ඉතින් එහෙනම් මේ B ධන C එකපාර වර්ගඵලයට ගන්න. මේක ත්‍රපීසියම. කොහොමද ත්‍රපීසියම වර්ගඵලය ගන්න? සමාන්තර පාද දෙකයි. මෙතන 200යි මෙතන 600යි. 200යි 600යි කියන්නේ 800යි. මේ පැත්තෙන් අපි බලනවා ආධාරක පාදය 100යි. 800 වැඩි කරනවා අපි කීයෙන්ද 100යි. ආයි ට්‍රපීසියම් වර්ගඵලය ගන්න බෙදන්න ඕනේ කීයෙන්ද දෙකෙන්. ඉතින් මෙතන 800 දෙකෙන් කැපුවොත් එන්නේ 400යි. 400ව 100ක්. ඉතින් 400ව 100ක් කියන්නේ රුපියල් 40000යි. හරි උත්තරේ අංක 3. හරියට රූපේ තේරුම් ගත්තා නම් හරියට ගණනය කළා නම් මේක වරදින්නේ නැහැ. ප්‍රශ්න අංක 12ට එන්න. නිෂ්පාදනය මත ඒකක බද්දක් පැනවීමට පෙර හා පසු පාරිභෝගික භාණ්ඩයක් සඳහා ඉල්ලුම් සැපයුම් ලේඛන පහත වගුවේ පෙන්නනවා. මේ ප්‍රශ්නේ ඔය විදිහටම මීට කලිනුත් 2016 උසස් පෙළ විභාගෙ දුන්නා. නමුත් ඒ වෙලාවේ ඒ ප්‍රශ්නෙට වඩා මේ වෙලාවේ මේ ප්‍රශ්නෙන් යම් වටිනාකමක් එනවා තොරතුරුත් එක්ක. දැන් ඔබට කියනවා වගුවක් දීලා පනවල තියෙන බද්ද කීයද? බද්දට පසු මිල වෙනස් වීම කීයද කියලා. මේ බලන්න දැන් මම මේකේ ඔක්කොම ලියන්නේ මම නිකන් ලියනවා මිල 65යි 70යි. මම මිල දෙකක් ගන්නවා. ඉල්ලුම් ප්‍රමාණය මේ හැමතැනම තියෙන්නේ 650යි. සැපයුම් ප්‍රමාණය අපි පෙර පසු කියලා වෙන් කරගත්තොත් බලන්න සැපයුම් ප්‍රමාණය පෙර තියෙනවා 550යි 600යි. ඊට පස්සේ පසු තියෙනවා 450යි 500යි. මම තව එක පේලියක් ගන්නවා මෙතන 75යි 75ක් වුණොත් මේක 650මයි මෙතන එනවා 650යි ඊළඟ කියනවා 550යි. ඒ ඇති. උතන දත්ත ගොඩක් දුන්නට ඔය ඔක්කොම ඕනේ නැහැ. මෙන්න සරලව හොයන විදිය. අපෙන් අහනවා මුලින්ම ටැක්ස් එක. අපි ටැක්ස් එක හොයාගමු. කොහොමද හිතන්නේ? පෙර බද්දට පෙර ඒකක 550ක් සපේන මිල කීයද? 65යි. මෙවන් තර්ක කරන විදිය. බද්දට පෙර ඒකක 550ක් සපේන මිල 65යි. දැන් බලනවා බද්දෙන් පසු ඒකක 550ක් සපේන මිල කීයද? උත්තරේ 75යි. එතකොට ළමයි ඒකක 550ක සැපයුම් මිල 65 තිබ්බ එක කීය වෙලාද? 75 වෙලා. ඒකක 550ක මිල රුපියල් 10කින් වැඩි වෙලා නම්
ඒ වැඩි වෙච්ච ගාණ තමයි අපි කියන්නේ මොකක් කියලා? ටැක්ස් එක කියලා. තේරෙනවද මම කියන දේ? දැන් ඕක මෙහෙම කිව්වනම් තවත් තේරෙනවා. හිතන්න දැන් මෙහෙම සැපයුම් වක්‍රයක් බදු පැනවුවම වමටනේ යන්නේ. දැන් අපි ගන්නවා ඒකක 550. ඒකක 550 ඉස්සර සපයන මිල 65යි. ඒකක 550ක් දැන් සපයන මිල 75යි. ඉතින් අපි දන්නවා මේ සැපයුම් වක්‍ර දෙක අතර සිරස් දුර තමයි හැම වෙලාවකම කවුරු කියන්නේ ටැක්ස් කියලා කියන්නේ. ඉතින් ඒ තර්කය තමයි මම මෙතනට ගෙනාවේ. දැන් ඔබට ඕන නම් මෙහෙම කරන්න 600 ගන්නකෝ. 600ක් ඉස්සර සපයන්නේ කීයටද? 70ට. බලන්න දැන් බද්දෙන් පස්සේ 600ක් සපයන්නේ කීයටද? 80ට. ඒ කියන්නේ හරියටම 600ක සැපයුම් මිල 70 තිබ්බ එක 80 වෙලා කියන්නේ 10ක් වැඩි වෙලා. ඒ 10 තමයි ටැක්ස් එක. එකම ප්‍රමාණය සැපයුම් වක්‍ර දෙකක් යට තියෙන මිලවල් ගත්තම වක්‍ර දෙක අතර සිරස් දුර එනවා. ඒක තමයි බද්ද. ඒස අපිට මේ වගේ සංකීර්ණ තොරතුරු ගොඩක් මැද්දේ බද්ද හොයාගන්න එක අමාරු වැඩක් නෙමෙයි. යම් කිසි ප්‍රමාණයක් පෙර සැපයූ මිලයි එම ප්‍රමාණයම දැන් සපයන මිලයි අතර වෙනස බද්ද. බද්ද 10යි. එතනින්ම උත්තර 3ක් තියෙනවා බද්ද 10යි කියලා. බද්දට පසු මිල වෙනස් වූ ප්‍රමාණය. දැන් මේ බලන්න. ටැක්ස් එක 10ක් වෙද්දී මිල 10ෙම වැඩි වෙන්න පුළුවන්. 10ට වඩා අපි හිතමු 10න් අඩකට වඩා වැඩි ගාණකින් වැඩි වෙන්න පුළුවන්. අඩකට වඩා අඩු ගාණකින් වැඩි වෙන්න පුළුවන්. වැඩි නොවී තියෙන්න පුළුවන්. බද්දෙන් පස්සේ මිල වෙනස් වෙන්න පුළුවන් විදි ගණනාවක් තියෙනවා. ඔබ හිතන්න මොහොතකට ඇයි මෙතන ඉල්ලුම් තීරුවක් දුන්නේ? අඳුනගන්න. මිල කොච්චර වෙනස් වුණත් ඉල්ලුම් ප්‍රමාණය හැමතැනම තියෙන කීයද? 650යි. මොකද පුතා එකෙන් එන තර්කය? ඉල්ලුම් ප්‍රමාණය මිලත් එක්ක වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මෙතන තියෙන මොන ඉල්ලුමක්ද? පූර්ණ අනම්ම ඉල්ලුමක්. අන්න ඔබේ දැනුම ගේන්නේ එතනට පූර්ණ අනම්ම ඉල්ලුමක්. දැන් මේ බලන්න. දැන් මෙතන පූර්ණ අනම්ම ඉල්ලුමක් තියාගෙන තමා ටැක්ස් කරන්නේ. එතකොට ඔබට පේන්න ඕනේ පූර්ණ අනම්ම ඉල්ලුමක් තියාගෙන ටැක්ස් කරාම මේ දෙකේ වෙනස ටැක්ස් එක හරියටම මිලේ ඉහළ යාම කියන්නේත් කාගේ ගන්නවද? ටැක්ස් එකේ ගන්න. බද්දක් නිසා මිල බද්ද ගානෙම වැඩි වෙනවා. බද්දෙන් අඩකට වඩා වැඩි ගානකින් වැඩි වෙනවා. අඩකට වඩා අඩු ගානකින් වැඩි වෙනවා. වැඩි නොවී තියෙනවා. එතකොට ඔය හතරම වෙන්න පුළුවන්. අපට නිශ්චිත උත්තරයක් හොයන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ QDත් එක්ක. QD පූර්ණ නම් නිසා ඊට පැහැදිලිව මොකද වෙන්නේ ටැක්ස් එකේ ගානෙම මිල වැඩි වෙනවා. හරි උත්තරේ බද්ද 10යි මිලේ වෙනසත් රුපියල් 10යි. අංක 12. මේ 12 වෙනි එකට උත්තරේ අංක 2. අංක 2 හරි උත්තරේ. දැන් මේ ප්‍රශ්න අංක 12න් ඔබ ඉගෙන ගත යුතු වැදගත් දේ තමයි බද්දක් පැනෙව්වට පස්සේ ඇත්තටම මිලට වෙන දේ කියන්න ඉල්ලුම ගැනත් දැනගන්න ඕනේ. බද්ද නිසා ඒ ගානෙම වැඩි වෙනවද? අඩකට වැඩි ගානකින්ද අඩකට අඩු ගානකින්ද වෙනස් වෙන්නේ නැත්තේ. ඒ කාරණාවත් එක්ක මේක සම්බන්ධ කරගන්න. අංක 2 හරි උත්තරේ. ප්‍රශ්න අංක 13ට එන්න. ප්‍රශ්න අංක 13ෙත් නැවත රූප සටහනක් දෙනවා. මේ MCQ ප්‍රශ්න පත්‍රයේ ටිකක් ප්‍රස්තාර වගු සෑහෙන ප්‍රමාණයක් පරීක්ෂාව කරලා තියෙනවා. දැන් ඔබට පේනවා මේ කරපු ප්‍රශ්න කිහිපය ඇතුළෙම අපි ප්‍රස්තාර සටහන් මේ 5 වෙනි ප්‍රස්තාර සටහන බලන්න. ලේඛන නැත්නම් වගු විදිහට ගත්තොත් අපි මේ චෙක් කරලා තියෙනවා මේ වෙනකොට වගු 3ක්. තාම ඉන්නේ ප්‍රශ්න 12යි. එතකොට වගු තියෙනවා ප්‍රශ්න 3ක, ප්‍රස්තාර තියෙනවා ප්‍රශ්න 5ක, ප්‍රශ්න 8ක්. 12 වෙනි ප්‍රශ්නේ විතරයි අපි කරලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒවත් එක්ක අවබෝධය පුළුවන් තරම් මේවයි අහනවා. ඒ ගැන හිතන්න. රූප සටහනේ ඔබට කියනවා රජය නිෂ්පාදකයන්ට ඒකක සහනාධාරයක් ලබා දේ නම් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර ආර්ථික අතිරික්තය කෙසේ බෙදියනු ලැබේද කියලා. තමයි හොඳින් බලන්න ආර්ථික අතිරික්තය බෙදෙන හැටි තමයි අපෙන් අහන්නේ. ආර්ථික අතිරික්තය බෙදෙන හැටි කියලා කියන්නේ සහනාධාරයේ වාසිය. දැන් ඔය වචනේ විභාගේ තාම පාවිච්චි කළේ නැහැ. සහනාධාරයක වාසිය බෙදියාම තමයි අතිරික්තයේ සිදුවන වෙනස් වීම කියලා අපි කියන්නේ. දැන් මේක බැලු බැලමට කෙනෙක්ට මොන જાතියද කියලා නිකන් තීරණයක් ගන්න පුළුවන්. සැපයුම් වක්‍රය නම් හරිම පැහැදිලි පටන් අරන් තියෙන ප්‍රමාණාක්ෂයෙන්. ඒකේ තේරුම සැපයුම අනම්‍යයි. සැපයුම අනම්‍යයි. ඉල්ලුම් වක්‍රය තියෙන විදිහට, බෑවුම තියෙන විදිහට අපට පේන්නේ ඉල්ලුම් වක්‍රය නම්‍යයි. ඒතොර අනම්‍යයි කියන්නේ නම්‍යතාවයකට අඩුයි. නම්‍යයි කියන්නේ නම්‍යතාවයකට වැඩි. ඒතොර QD ගේ පැත්තේ නම්‍යතාව වැඩි. ඒ කියන්නේ අපි මේක හරියටම කිව්වොත් ඉල්ලුම් නම්‍යතාව වැඩි සැපයුම් නම්‍යතාවට වඩා.
අපි දන්නවා සහනාධාරයක හෝ බද්දක වාසිය බෙදෙන්නේ හෝ බදුබර එන්නේ මේ දෙන්නත් එක්ක. ඉල්ලුම් නම්‍යතාව වැඩි නම් වැඩි වාසිය එන්න ඕනේ හැමතිස්සම නිෂ්පාදකයාට. වැඩි වාසිය එන්න ඕනේ නිෂ්පාදකයාට. ඉතින් එතකොට අපිට කියන්න පුළුවන් නිශ්චිතම උත්තරේ මේකට සහනාධාරයක් දුන්නම අතිරික්තය කොහොමද බෙදෙන්නේ? වැඩි කොටසක් නිෂ්පාදකයාට අඩු කොටසක් පාරිභෝගිකයාට. ආර්ථික අතිරික්තයෙන් වැඩි කොටසක් නිෂ්පාදකයන් වෙත යයි. හරි උත්තරේ අංක 2. දැන් එතනට මේ දැනුම ඕනේ ළමයි. නැතු උත්තරේ ගන්න බෑ. ඉල්ලුම් සැපයුම් නම්‍යතානුව තමයි අතිරික්ත බෙදියාම තීරණය වෙන්නේ. ඉල්ලුම් නම්‍යතාව වැඩි නම් වැඩියෙන් නිෂ්පාදකයාට අඩුවෙන් පාරිභෝගිකයාට. එන උත්තරේ නිෂ්පාදකයා වැඩි අතිරික්තයක් භුක්ති විඳිනවා. අංක 2. දැන් කෙනෙක් සමහරක් විට කියන්න පුළුවන් මෙහෙම කියන එක හරිද රූපේ බලලා ගණන් හදන්න නැතුව කියලා. ඉතින් එහෙනම් ඔබට පුළුවන් ඔය වගේම රූපේ කොපි කරලා නැත්නම් ඇත්තටම පේපර් එකේම සහනාධාර දීලා ටක් ගාලා ඉලක්කම් මේ ප්‍රස්තාරෙම ඇඳලා බලන්න. ඒතර පේනවා ටක් ගාලා කොතනින්ද වැඩි වෙන්නේ. දැන් මේ බලන්න. දැන් මේකේ මම ඕකම අඳින්නම්. ඔබ එහෙම අඳින්න එපා විභාගේ පේපර් එකේම කරලා දාන්න. මෙතන මෙහෙම ඉල්ලුම තියෙනවා. අනම්‍යව සැපයුම තියෙනවා. අපි දන්නවා මෙතනනේ සමතුලිත මිල ප්‍රමාණය එන්නේ. මෙන්න P මෙන්න Q. එතකොට මෙතන නිෂ්පාදන සහනාධාරයක් දුන්නු ගමන් අපට පේනවා මෙන්න මිලේ අඩුවීම. මිල අඩු වෙන එක තමයි පාරිභෝගිකයට නවාසිය. නව සමතුලිතයේ සිට පැරණි සැපයුම් වකට සිරස් දුර තමයි සහනාධාරය. එතකොට පේනවා මේ උඩින් එන කොටස තමයි පාරිභෝගිකයාගේ වාසිය. මේ නිෂ්පාදකයාගේ වාසිය. නිෂ්පාදකයාගේ වාසිය ලොකුයි. පාරිභෝගිකයාගේ වාසිය අඩුයි. ඒ නිසා කවුරු හරි කෙනෙක් කියනවා නම් එහෙම කොහොමද කියන්නේ නම්‍ය අනම්‍ය භාවය රූපෙ දිහා බලලා අපි කියනවා අපි රූපේ ඇඳලා ඒ විදිහට ඇඳලා බලනවා. ඒතර අපිට පේනවා සාපේක්ෂව නිෂ්පාදකයා තමයි වැඩි වාසියක් ලබන්නේ. එන ප්‍රශ්නක 14ට. ඒක නම් හරිම පහසු ප්‍රශ්නයක්. දැන් ටිකක් රූප සටහන් වගුත් එක්ක සංකීර්ණව ගණනය කිරීම කීපයක් කරපුව ඔබට ඕන ලේසි ප්‍රශ්නයක් එක්සැමින දෙනවා. සඵල අවම මිලක් නියම කරාම අතිරික්ත වලට මොකද වෙන්නේ? සඵල අවම මිලක් කියන්නේ සමතුලිත මිලට ඉහළින් දාන අවම මිලක්. එබඳු අවම මිලක් යටතේ අවශ්‍යයෙන්ම පාරිභෝගිකයාගේ අතිරික්තය අඩු වෙනවා. හැබැයි නිෂ්පාදකයාගේ අතිරික්තය වැඩිවීමක් සිද්ධ වෙනවා. හරි උත්තරේ පාරිභෝගික අතිරික්තය අඩු වෙනවා, නිෂ්පාදන අතිරික්තය වැඩි වෙනවා. උත්තරේ අංක 4. 15 වෙනි ප්‍රශ්නට අපි එන්නේ. දැන් ප්‍රශ්න 14 දක්වා ඔබේ විෂය නිර්දේශය ඔබ දන්නවා MCQ ප්‍රශ්න පත්‍රයෙන් සියල්ල ආවරණය කරනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි නිපුණතා තමයි මේ ප්‍රශ්න 14 වෙනික අපි සාකච්ඡා කළේ. ප්‍රශ්නාංක 15 ඉඳලා ප්‍රශ්නාංක 18 වෙනකම් ප්‍රශ්න 4ක් ඔබේ 4 වෙනි නිපුණතාවයේ දැනුම පරීක්ෂාවට ලක් කරනවා. බලන්න ප්‍රශ්නාංක 15. කිසියම් ප්‍රභේදිත හෝ ප්‍රමිතිගත හෝ භාණ්ඩයක් නිෂ්පාදනය කරන ආයතන කුඩා සංඛ්‍යාවකින් සමන්විත වූ කර්මාන්තයක්. තමයි මොකද අදහස? ප්‍රභේදිත හෝ ප්‍රමිතිගත. හොඳට මතක තියාගන්න ප්‍රභේදිත කෙනෙක් ඔබ දන්නවා වෙනස්. ප්‍රමිතිගතයි කියලා කියන්නේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් එකට අනුව තමයි හැම භාණ්ඩෙම හදන්නේ. ඒතර ස්ටෑන්ඩඩ් එකට අනුව හැම භාණ්ඩෙම හදනකොට කිසිම විදිහකට ඒ භාණ්ඩ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි කියන වචනේ මොකක්ද? සමජාතීයයි. අපට හුරු වචනේ සමජාතීයයි කියන එක වෙනුවට එක්සැමින වචනයක් දාලා ප්‍රමිතිගතයි කියලා. ඉතින් ප්‍රභේදිත හෝ ප්‍රමිතිගත කියන භාණ්ඩ කියන එකෙන් අදහස් වෙන්නේ සමජාතීය භාණ්ඩ හෝ ප්‍රභේදිත භාණ්ඩ හදන. ඔය වර්ග දෙකම හැදෙන්නේ ළම එකම එක වෙළඳපොළක. ඒ තමයි කතපේ අධිකාරය. පූර්ණ තරගෙන සමජාතීය, ඒකාධිකාර නම් සුවිශේෂී, ඒකාධිකාරී තරගෙන නම් ප්‍රභේදිත දෙකම හැදෙන්නේ කතපේ අධිකාරය තුල. ඒත් අපෙන් අහන්නේ එහෙම කුඩා ආයතන සංඛ්‍යාව කොහොමද කතපේ අධිකාරයේ ඉන්න ආයතන 14යි. බොහොම සීමිත ආයතන කීපයක්. හරි උත්තරේ අංක 2 කතපේ අධිකාරය. ප්‍රශ්නංක 16ට එන්න. නිෂ්පාදන ආයතනයක් ස්ථාවර ප්‍රාග්ධන තොගයක් සමග විචල්්‍ය ශ්‍රම ප්‍රමාණ භාවිතා කරමින් නිෂ්පාදන එදී සිටියයි සලකන්න. ළමයි ඒ වාක්‍යවල කියවලා ඒ වාක්‍යයෙන් කියන දේ ගැන හිතන්න පුරුද්දක් හදාගන්න එක ඔබේ පැත්තෙන් වෙන්න ඕනේ. ස්ථාවර ප්‍රාග්ධනයත් එක්ක විචල්්‍ය ශ්‍රමය භාවිතා කරනවා කියන්නේ ස්ථාවර සාධක විචල්්‍ය සාධක දෙකම එක්ක තමයි කටයුතු කරන්නේ. මොකක්ද ඒකේ අදහස? ඒ කියන්නේ මේ ආයතනය මොන කාලයේ පසු වෙනවා කියන එකද? කෙටි කාලයේ පසු වෙනවා. ස්ථාවර විචල්්‍ය සාධක දෙකම තියෙනවා. ඒත් අපිට කියනවා මෙහිදී ශ්‍රමය සඳහා ගෙවන දෛනික වැටුප් ඉහළ නැගී නම් එය ආයතනයේ පිරිවැයට කොහොමද බලපාන්නේ? ස්ථාවර විචල්්‍ය පිරිවැය දෙකම තියෙද්දි අපිට කියනවා ශ්‍රමය සඳහා ගෙවන වැටුප්. දැන් පුතා ශ්‍රමය සඳහා ගෙවන වැටුප කියලා කියන්නේ හැමතිස්සෙම අපි සලකන්නේ විචල්්‍ය පිරිවැය. ඔබ දන්නවා මේ වැටුප් වේතන ගැන. වේතන කියන්නේ කළමනාකරන මට්ටමේ සේවකයන්ට ගෙවන ස්ථාවර එකක්.
වැටුප් කියලා කියන්නේ නිෂ්පාදනාංශයේ සේවකයන්ට නිෂ්පාදනයේ මත ගෙවන එක ඒක විචල්‍යයි. එතකොට මෙතන වෙලා තියෙන විචල්්‍ය පිරිවැයක් වැඩි වෙලා. එහෙනම් හරි උත්තරේ මුළු විචල්්‍ය පිරිවැය වැඩි වෙන්න ඕනේ. අන්තිම උත්තර තුනෙන් එකක්. මුළු විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මුළු පිරිවැය වැඩි වෙන්න ඕනේ. මේ බලන්න. දැන් අපි ගත්තම මේ වගේ ප්‍රශ්න නම් වරද්ද ගන්න එපා. හරි ලේසි. දැන් TVC TFC එකතුව තමයි TC. දැන් විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. ඉතින් මෙතන එක්කෙනෙක් වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන් TCත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. එසා මුළු පිරිවැය වැඩි වේ. එහෙනම් උත්තරේ 4 හෝ 5 වුණා 50ට 50 උත්තරයක් දැන් තියෙන්නේ. ස්ථාවර පිරිවැය මොකද වෙන්නේ? ළමයි නිෂ්පාදනයේ විචල්්‍ය පිරිවැය වැඩි වුණා කියලා ස්ථාවර පිරිවැය මුකුත් වෙන්නේ නැහැ. එහෙනම් එයා නොවෙනස් වෙන්න ඕනේ. හරි උත්තරේ අංක 4. ප්‍රශ්න අංක 17ට එන්න. පූර්ණ කෙසෙල් වගාවේ නිරත ප්‍රශ්න අංක 17 පූර්ණ තරඟ කියන්නේ ප්‍රශ්න අංක 18 17 වෙනිකෙන් බලන්න. කෙසෙල් වගාවේ නිරත ගොවියෙකු පූර්ණ තරඟකාරී වෙළඳපොළක කටයුතු කරමින් ඉන්නවා. අපිට කියනවා ගොවියෙක් කෙසෙල් වගා කරන. පූර්ණ තරඟ කියන වචනේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඔබ දන්නවා පූර්ණ තරඟ කිව්වම මිල ගණුවෙක්, මිල සමාන යාන්ත්‍රික අයභාරය, මුහුණ දෙන්නේ පූර්ණ නම්‍ය වක්‍රයකට මේ වගේ කාරණා ගැන ඔබ දන්නවා. කෙටි කාලයේ වෙළඳපොළ මිල පහළ වැටේ නම් ගොවියා කල යුත්තේ කුමක්ද කියලා අහනවා. දැන් ළමයි පූර්ණ තරඟකාරී වෙළඳපොළක කටයුතු කරන ගොවියෙක් කෙසෙල් වගා කරනවා මේ මිල මාකට් එකේ පහළ යනවා. අපි දන්නවා ගොවියට මිල වෙනස් කරන්න බෑ. වෙළඳපොලේ මිල තමයි වෙනස් වෙන්නේ. ඒත් අපිට කියනවා මිල පහළ යනවා කියලා. දැන් මෙහෙම හිතන්න. අපි ගත්තොත් වෙළඳපොළ සහ මේක ගොවියා ආයතනය කියලා අපි ගත්තොත් වෙළඳපොලේ ඉල්ලුම සැපයුම අනුව තීරණය වෙන මිල යටතේ තමයි මේ ගොවියා කටයුතු කරන්නේ. කොහොමද වෙන්නේ? එතකොට ඒ යටතේ අපි හිතමු මෙයාගේ මෙන්න ඇවරේජ් කොස්ට් එක. මෙන්න ඒකේ අවම ලක්ෂයෙන් යනවා මාජිනල් කොස්ට් එක. එතකොට මෙතන තමයි සමතුලිත වෙන්නේ. මෙයා ලාභ ලබමින් ඉන්නවා. හරි? දැන් ලාභ ලබමින් ඉන්න ගොවියට මාකට් එකේ එක්කෝ සැපයුම වැඩි වෙලා එක්කෝ ඉල්ලුම අඩු වෙලා මිල පහළ ගිහිල්ලා. මිල පහළ ගියොත් ඒත් වාට පේනවා ගොවියට තාම ලාභයි මේ. ඒතර ගොවියා ඒත් ඉන්නවා. තවත් මිල පහළ ගිහිල්ලා සමහරක් විට ගොවියා ප්‍රාමාණික ලාභ ලබන තැනට එන්නත් පුළුවන්. තවදුරටත් මිල පහළ ගිහිල්ලා මම මේක ඇන්දේ නැහැ. ගොවියට අඩුම ගානේ ඒ මිලෙන් Tamanගේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැයවත් ආවරණය කරගන්න බැරි වුණොත් අන්න ගොවියා වහලා දාලා යනවා. නිෂ්පාදනය නවත්තනවා. ඒ නිසා අපට කියනවා නම් පූර්ණ තරඟකාරී වෙළඳපොළක ගොවියෙක් ඉන්නවා කෙහෙල් වගා කරනවා වෙළඳපොලේ මිල පහළ ගියා කියලා. කවදාවත් අපට කියන්න බෑ මිල පහළ ගිය ගමන් එයා නිෂ්පාදනය නවත්තනවා කියලා. මිල පහළ ගිහිල්ලත් එයා ලාභ ලබන්න පුළුවන්. මිල පහළ ගිහිල්ලා සමහරකට ප්‍රාමාණික ලාභෙත් ඉන්න පුළුවන්. මිල පහළ ගිහිල්ලා අලාභ ලැබෙමිනුත් ඉන්න පුළුවන්. හැබැයි අලාභ ලැබමින් ඉන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ආවරණය වෙනවා. මිලේ පහළ යාම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයවත් ආවරණය කරන්නේ නැත්නම් අන්න ගොවියා නිෂ්පාදනය නවත්තනවා. ඒ අදහසත් එක්ක හරි උත්තරේ තෝරන්න. අලුත් මිල සාමාන්‍ය මුළු පිරිවැයට සමාන වන තෙක් නිෂ්පාදනය වැඩි කිරීම. නෑ. අලුත් මිල සාමාන්‍ය මුළු පිරිවැයට සමාන වන තෙක් කියන්නේ ප්‍රාමාණික ලාභ. ඒතර ප්‍රාමාණික ලාභ ලබන තත්වයේ දක්වා නිෂ්පාදනය වැඩි කිරීම කියන තර්කය වැරදි. හේතුව මේක අඩු වෙලා ගියොත් ප්‍රාමාණික ලාභ තැනට ආවොත් එයා කලින්ට වඩා දැන් එයාගේ සමතුලිතතාව තියෙන මෙතනනේ. ඒතර ප්‍රාමාණික ලාභ ලැබමින් අර ප්‍රමාණය හදනවා. නිෂ්පාදනය අඩු කිරීමක් වෙන්නේ නැහැ එතන. ඒ කියන්නේ ප්‍රාමාණික ලාභ තත්ත්වයට තල්ලු වීමයි වෙන්නේ. ඊළඟට අපි කියනවා මිල පහළ යාම සමනය කිරීම නිෂ්පාදනය වැඩි කිරීම. මිල පහළ යාම සමනය කිරීම සඳහා නිෂ්පාදනය වැඩි කිරීම. අලුත් මිල ආන්තික අයභාරයට වඩා අඩු නම් නිෂ්පාදන නතර කිරීම නෑ. නතර කිරීමක් කරන්නේ හැම විටම ආන්තික අයභාරයත් එක්ක බලලා නෙමෙයි මිල AVCත් එක්ක බලලා. අලුත් මිල සාමාන්‍ය ස්ථාවර පිරිවැය ආවරණය කරයි නම් අඛණ්ඩව නිපදවීම. AVC නෙමෙයි බලන්න ඕන වචනේ AVC. අලුත් මිල සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ආවරණය කරයි නම් පමණක් නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම. උත්තරය අංක 5. මිල පහළ ගියාට කමක් නැහැ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ආවරණය වෙනව නම් දිගටම මාකට් එකේ ඉන්න පුළුවන්. ප්‍රශ්න අංක 18 ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්න කිහිපයකටයි ගිහිල්ලා තියෙන්නේ. පූර්ණ තරඟ කර්මාන්තයක කටයුතු කරන එක් ආයතනයක් එම ආයතනයේ පමණක් පිරිවැය අඩු කරන තාක්ෂණික ප්‍රවර්ධනයකට මුහුණ දී සිටිනවා. දැන් අපි දන්නවා ළමයි මුළු කර්මාන්තෙම පිරිවැය අඩු වෙන දේවල් වෙන්න පුළුවන්.
නමුත් මෙතන කියන්නේ ඒ ආයතනයේ පමණක් පිරිවැය පහළ ගිහිල්ලා. ඒ නිසා ආයතනයේ මිල නිමවුම හා ලාභය මත ඇතිවන බලපෑම නිවැරදිව විස්තර කරන්නේ පහත කවරක් ප්‍රකාශයකින්ද කියලා. දැන් හොඳට හිතන්න පූර්ණ තරංග ආයතනයක් කියලානේ කියන්නේ. අපි හිතමු පොඩි රූප සටහනක් එක්ක මෙන්න මිල මෙන්න MR AR ලාභ ලබමින් ඉන්නවා කියලා අපි හිතමුකෝ. එහෙම වුණොත් AC වක්‍රය ඔහොම යනවා. නේ? එතකොට එයාගේ අවමෙන් MC වක්‍රය යනවා. MR MC කැපෙන්නේ මෙතන. ඔහොමනේ ඉන්නේ. දැන් මේ ආයතනය Tamanගේ නිෂ්පාදන පිරිවැය අඩු වෙන තාක්ෂණික ප්‍රවර්ධනයකට මුහුණ දීලා. ඒ කියන්නේ cost එක අඩු වෙනවා. දැන් cost එක අඩු වෙනවා නම් පුතා හොඳින් තේරුම් ගන්න average cost curve එක තව පහළට එනවා. මේ cost curve එකට වඩා cost එක අඩු වෙනවා. නෑ AC curve එක තව පහළට එනවා. AC curve එක තව පහළට එනකොට ඔහොම AC ගේ අවම ලක්ෂයෙන් තමයි MC. අතන MC තායි වෙනස් වෙනවා. අලුත් MC එකක් ආව කියලා හිතන්න. දැන් එතකොට අලුත් ප්‍රමාණයක් එනවා කලින්ට වඩා වැඩි. දැන් උත්තරය ඇවිල්ලා ඉවරයි. බලන්න. මිල මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. හේතුව ආයතනයට බෑ පූර්ණ තරංග ආයතනයට බෑ මිල වැඩි හෝ අඩු කරන්න. තාක්ෂණික ප්‍රවර්ධනයකට මුහුණ දීම තුළ පිරිවැය පහළ යන්න පුළුවන්. හැබැයි මිලේ වෙනසක් වෙන්නේ නැහැ. මිල නොවෙනස්. බලන්න ළමයි එතනම උත්තරේ 50ට 50 එනවා. මිල නොවෙනස් කියලා හරියට අඳුනගත්ත කියන්නේ උත්තරේ 3 හෝ 4. මම කියන ඔන්න ඔතනට ඔබ එන්න හැමතිස්සෙම උත්සාහ කරන්න. ඒතර උත්තරේ ලේසි. දෙකෙන් එකයි. නිමෙවුම මෙන්න මේ තාක්ෂණික ප්‍රවර්ධනයකට මුහුණ දෙනම AC අඩු වෙනවා. AC අඩු වුනම එයාගේ අවම ලක්ෂයෙන් MC යන්නේ MC අලුත් වෙනවා. එතකොට ප්‍රමාණය වැඩි වෙනවා. උත්තරේ නිමෙවුම වැඩි වෙන්න ඕනේ. ඒතර උත්තරේ ඇවිල්ලා ඉවරයි. අන්තිම තීරුව හොයන්න ඕනෙත් නැහැ. බලන්න උත්තර තීරු දෙකකින් ඇවිල්ලා ඉවරයි. උත්තරේ අංක 4. ලාභය වැඩි වෙනවා. ඉතින් හේතුව ළමයි ලාභය වැඩි වෙන්නේ. දැන් මෙතන අපි කලින් තත්වයට තේ ගත්තනම් මෙන්න මෙතනනේ ඇවරේජ් කොස්ට් එක. මේ පාට කරන ටික තමයි ලාභය වෙන්නේ. නමුත් දැන් ඔබට පේන්න ඕනේ අලුත් ඇවරේජ් කොස්ට් එකත් එක්කලා මෙන්න MC ගියාම මෙතන ප්‍රමාණය එන්නේ මේ තව කෑල්ලක් එකතු වෙනවා. මේ ඔක්කොම එනවා. තව කෑල්ලක් එකතු වෙනවා. ලාභය වැඩි වෙනවා. හරි උත්තරේ අංක 4. ප්‍රශ්න අංක 19. බොහෝ දුරට වැඩිවන ධන නිමවුම් පරතරයක් සහිත ලක්ෂණයකින් සමන්විත වන්නේ ව්‍යාපාර චක්‍රයේ කවර අධියරද කියලා අපෙන් අහනවා. දැන් ඔබට ව්‍යාපාර චක්‍ර කියන කොටස් ටික මතකයි 12 වසරේ සිලබස් එකේ තියෙනවා පාඩම් 6ක් වෙනකන් දැන් 4ක් වෙනකන් MCQ අපි කළා 5 ජාතික ගිණුම් 6 සාර්වාර්ථිකේ 19 සිට 25 දක්වා ප්‍රශ්න එන්නේ ඔන්න ඔය ජාතික ගිණුම් හා සාර්වාර්ථිකේ කියන කොටස් වල MCQ විදිහට ව්‍යාපාර චක්‍රයක එහෙමනේ අපි අඳින්නේ මේ පැත්තට ගන්නේ මූර්ත දලදේශීය නිෂ්පාදිතය මේ පැත්තට ගන්නේ කාලය ඔන්න ඔහොම යනවා. දැන් අපෙන් ප්‍රශ්නයක් විදියට අහලා තියෙන්නේ වැඩිවන ධන නිමවුම් පරතරයක් සහිත ලක්ෂණයක්. දැන් ධන නිමවුම් පරතරය කියන්නේ මොකක්ද? මේ ඉන්නේ විභව නිමවුම. මේ ඉන්නේ සැබෑ නිමවුම. හැම වෙලාවකම නිමවුම් පරතරය ධනයි කියන්නේ විභව නිමවුමට වඩා සැබෑ එක වැඩි. අපි මේ හරියෙන් ගමු මේකත් හරියා. මේ හරියෙන් ගමු මේක. ඒතර මේ ටිකට තමයි ධන නිමවුම් පරතරයක් කියන්නේ. තව වචනයක් තියෙනවා වැඩිවන ධන නිමවුම් පරතරයක් කියලා. මේ වැඩිවන ධන නිමවුම් පරතරයක්. ඒ පුතා එහෙම කියන්නේ. හොඳට බලන්න මේ කෑල්ලේ තියෙන්නේ නිමවුම් පරතරයේ ධන තමයි. මේ පුංචි තැන් එක්සැමිනර් කෙනෙක් පරීක්ෂා කරලා තියෙන දේවල් ගැන හොඳට වැටහීමකින් යන විභාගයට යන්නේ. මේ ඔක්කොම ධන නිමවුම් පරතර. හැබැයි මම වෙන් කරනවා මෙතනින් මෙහෙම උඩට යනකොට කියනවා වැඩිවන ධන නිමවුම් පරතර. පහළට එනවා නම් කියනවා අඩුවන ධන නිමවුම් පරතර. මෙතනත් නිමවුම් පරතරයේ ධනයි. හැබැයි පහළට එන්නේ අඩු වෙනවා. ඒතර මෙතන වචනේ පැහැදිලි වැඩිවන ධන නිමවුම් පරතරයක් තියෙන මොන ලක්ෂණය? ඉතින් පුතා මතකනේ. ව්‍යාපාර චක්‍ර දිගේ උඩට යනවා කියන්නේ ප්‍රසාරණ අවධිය. හැබැයි පහළට එනවා කියන්නේ මොකද්ද? පසුබැසීම අවධිය. මම ඔබට මේ පාඩම් ගන්නදී විශේෂයෙන් කියලා දීලා ඇති මේ ධන නිමවුම් පරතරයක් තියෙන්නේ ප්‍රසාරණ අවධියකද පසුබැසීමේ අවධියකද කියලා. උත්තරේ දෙකේදීම තියෙනවා මේ. පසුබහින කොටත් ධන එකක් තියෙන්න පුළුවන්. ප්‍රසාරණෙත් ධන එකක් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි එක්සැමින අහන්නේ වැඩිවන ධන නිමවුම් පරතරයක් තියෙන්නේ. අන්න උත්තරේ ප්‍රසාරණ අවධිය. හරි උත්තරේ අංක 3. දැන් පසුබැසීමත් උත්තරේ පේන්න තියෙනවා. නමුත් ඒක ගන්නෙ නැත් ඒක අඩු වෙන. වැඩි වෙන පැත්තටයි යහන්නේ. අංක 3. ප්‍රශ්න අංක 20 අහනවා පහත දැක්වෙන කවරක් මූලික මිල යටතේ දල එකතු කළ අගයට ඇතුළත් සංරචක වේද කියලා. දැන් ළමයි මූලික මිලට දල එකතු කළ අගය ගණනය කරනකොට මේකේ තියෙන මොනවද අහනව ගන්නෙ?
ඒක මතක් කරන්න නිමවුම් ප්‍රවේශයේ යටතේ කෘෂි එකතු කළාගේ, කාර්මික එකතු කළාගේ, සේවා එකතු කළාගේ. කෘෂි, කාර්මික, සේවා. මේ එකතු කළාගයන් තුනේ උත්තරය ආවේ මූලික මිලට තමයි. ඊට අමතරව සේවක ආදායම්. මේ නිමවුම් ප්‍රවේශයනේ ආදායම් ප්‍රවේශය. සේවක ආදායම්. දල මෙහෙයුම් අතිරික්තය. ඒක ඇතුලේ මිශ්‍ර ආදායමක් තිබ්බා. ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනයක් තිබ්බා. සහ නිෂ්පාදනය මත අනිකුත් ශුද්ධ බදු. නිෂ්පාදනය මත බදු නෙමෙයි. නිෂ්පාදනය මත අනිකුත් ශුද්ධ බදු. ওই ටික එකතු කරාමත් උත්තරය ආයි මූලික මිලට. ඉතින් දැන් අපෙන් අහන්නේ මූලික මිලට දල එකතු කළාගේ ඉන්නේ කවුද? මේ ටික චෙක් කරන්න. අතරමැදි පරිභෝජනය. දැන් මූලික මිලට එකතු කළාගේ අතරමැදි පරිභෝජනයේ ඉන්න බෑ ළමයි. ඇයි හේතුව? මේ එකතු කළාගේ ගත්තේ කොහොමද මේක එක තැන්වල? එකතු කළාගේ ගන්නෙම දල නිමෙවුමේ වටිනාකමෙන් අතරමැදි යෙදවුම් වල වටිනාකම අඩු කරලා. අතරමැදි යෙදවුම් කියන්නේ අතරමැදි පරිභෝජනය. ඒක අයින් කරලා ගන්න. එන ඒක එන්නේ නැහැ. පරිලේඛන හේවත් තොග වෙනස් වීම. තොග වෙනස් වීම අපි මෙතන අරන් නැහැ. වියදම් ප්‍රවේශයේ තොග වෙනස් වීම අපි ගන්නවා. වටිනා දේ අත් කර ගැනීම ඒකත් වියදම දිගන්නේ. නිෂ්පාදිතය මත බදු අඩු කළ සහන ආධාර. අන්න බලන්න. කල්පනාවෙන් නොලියුවොත් උත්තරේට වෙන දේ. නිෂ්පාදනය මත අනිකුත් බදු ඍණ සහන ආධාර තමයි මූලික මිලට එන්නේ. මූලික මිල වෙළඳ මිල කරනකොට තමයි නිෂ්පාදිතය මත බදු ඍණ සහන ආධාර ගලපන්නේ. ඒ නිසා උත්තරේ 4 නෙමෙයි අංක 5. නිෂ්පාදනය මත වෙනත් බදු අඩු කළා සහන ආධාර. මූලික මිල වෙළඳ මිල කරන්නයි නිෂ්පාදිතය මත හෙවත් භාණ්ඩ හා සේවා මත බදු ඍණ සහන ආධාර ගලපන්නේ. අංක 5 උත්තරය. ප්‍රශ්න අංක 21ට එන්නේ. වියදම් ප්‍රවේශය මත රටක දලදේශීය නිෂ්පාදිතය ගණනය කරද්දී පහත දැක්වෙන කුටුම්බ මිලදී ගැනීම අතුරින් කවරක් දල පෞද්ගලික ආයෝජනයේ සංරචක වශයෙන් ගණනය කෙරෙද කියලා අහනවා. තමයි මේක හරි හොඳ ප්‍රශ්නයක්. දැන් මෙතන කියනවා දදේනි හදනකොට අපි වියදම් ප්‍රවේශයේදී කුටුම්බයන්ගේ මිලදී ගැනීම තියෙනවා. අපි ගොඩක් විට කියන්නේ කුටුම්බ පරිභෝජන වියදම් කියලා. හැබැයි කුටුම්බයන්ගේ මිලදී ගැනීම ඇතුලේ පරිභෝජන වියදමක්සේ නොසලකන පෞද්ගලික ආයෝජන වියදමක්සේ සලකන්නේ මොකක්ද කියලා අහනවා. තමයි කුටුම්බය වාහනයක් ගන්නවා ගෙදර ගමන් බිමන් යන. අපි කියනවා කල්පවතින පරිභෝජන භාණ්ඩ ගැනීම. ගෙදරට ෆ්‍රිජ් එකක් ගන්නවා. කල්පවතින පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීම. ගෙදර තේ බොන්න සීනි ගන්නවා. අපි කියනවා ඒවා කල් නොපවතින පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීම. නේ? ඒවා ඔක්කොම පරිභෝජන. හැබැයි කුටුම්බය කරන එක වියදමක් තියෙනවා. ඒක පරිභෝජන යටතට ගන්නෙ නෑ. ගන්න ආයෝජන වියදමක් විදිහට දල ප්‍රාග්ධන සම්පාදනය විශේෂයෙන් දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ කොටසක් විදිහට. ඔබ දන්නවා මොකක්ද ඒ? නිවාස ඉදිකිරීම හෝ නිවාස මිලදී ගැනීම. හරි උත්තරේ වෙන්න ඕනේ. එතකොට බෙදුම් කර කොටස් එකක්වත් ගන්නෙ නෑ. අලුත් මෝටර රථයක් කෙනෙක් ගන්න නෑ. ඒක පරිභෝජනයක් කල්පවතින. අලුතින් නිදි කළ නිවසක්. අංක 5 තමයි නිවැරදි උත්තරය. ඒක සලකන්නේ අනිවාර්යෙන් ප්‍රාග්ධන සම්පාදන. ඔබට මතකයි අපි ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයටදී කතා කරද්දී මුලින්ම කිව්වේ නිවාස. ඊට පස්සේ නිවාස නොවන වෙනත් ගොඩනැගිලි. එහෙමයි අපි ගත්තේ. අනිවාර්යෙන් නිවාස එන්නේ ආයෝජන වියදම් යටතට. හැබැයි කුටුම්බය කරන වියදම ආයෝජන පැත්තේ නෙවෙයි. ප්‍රශ්න අංක 22. පහත දෑ අතුරින් දේපොළ ආදායමක් වන්නේ කුමක්ද? දැන් පුතා දේපොළ ආදායම් කියලා කියද්දි මතක තියාගන්න මේ කියන්නේ මෙහෙයුම් අතිරික්තය. අපි කියනවා මේ ශ්‍රමය කියන සාධකයේ හැර අනිකුත් සාධක වලින් චලනය වන ආදායම්. මම මේක පන්ති උගන්වද්දිත් කොහොම මේ දේපොළ ආදායම් අපි බෙදනවා කොටස් දෙකකට ආයෝජන ආදායම් සහ බදුකුලි ආදායම් කියලා. බදුකුලි ආදායම් කියලා කිව්වේ විශේෂයෙන්ම මේ ස්වභාවික සම්පත් එක්කෙන ආදායම්. ආයෝජන ආදායම් කිව්වේ ලාභාංශ, පොලි අන්න ඒ වගේ ආදායම් වලට. ඉතින් මේකේ උත්තරේ ලේසියෙන් තෝරගන්න පුළුවන්. වැටුප් වේතන එන්නේ නැහැ, අර්ථ සාධක ඒව එකක්වත් එන්නේ නැහැ. හරි නිශ්චිතයි. බදුකුලි කියන වචනේ නැහැ. ආයෝජන ආදායම් කියන වචනේ නැහැ. හැබැයි ආයෝජන ආදායම් වල කොටසක් තමයි කවුද? පොලිය. අංක 2 හරි උත්තරේ. ප්‍රශ්න අංක 23 ගණනය කිරීමක් ඔබට දෙනවා. කිසියම් ආර්ථිකයක ස්වායත්ත පරිභෝජනයේ මිලියන 600ක් සහ ආන්තික ඉතුරුම් නැමියාව 0.2ක් වැය කළ හැකි දල ජාතික ආදායම මිලියන 1000කින් ඉහළ නගී නම් පරිභෝජන වියදම් වැඩි වෙන ප්‍රමාණය කීයද කියලයි අපෙන් ප්‍රශ්න කරන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. ස්වාධීන පරිභෝජනයේ මිලියන 600යි. ඒ කියන්නේ ඒනේ. බය නැතුව ඒක ඒ කියලා ගන්න. වැය කළ හැකි ආදායම ශූන්‍යයේ පරිභෝජනය කිව්වනම් ඒ නෙමෙයි. ඒ විල වැය කළ හැකි ආදායම බිඳුවේ පරිභෝජනය. මෙයා තමයි ස්වාධීන පරිභෝජනය. ඊට අමතරව කියනවා MPS 0.2යි. MPS 0.2යි.
ඉතින් ඔබ දන්නවා දැන් MPS දශම දෙක නම් MPS ගේ MPC ගේ එකතුව එකයිනේ. ඒ කියන්නේ MPC දශම 8යි. එහෙනම් C සමානයි 600 ධන දශම 8යි. ඔන්න වරද්දන්න එපා. මෙතන තමයි වරදුනොත් වරදින්නේ. මේක y. හේතුව අපට කියන්නේ ස්වාධීන පරිභෝජනය කියලා 600. ඊට පස්සේ අපට කියනවා වැය කළ හැකි දල ජාතික ආදායම 1000කින් ඉහළ නගී නම් පරිභෝජන වියදම් වැඩි වෙන ප්‍රමාණය. දැන් මෙහෙමයි. මෙතන ඔන්න ඔබට ගැටලුවක් එනවා. දැන් එතකොට මෙතන y කිව්වට මේකේ බදු ගැන මුකුත් කියලා නැහැ. දැන් මේක සරල ආර්ථිකයක් වෙන්න පුළුවන්. එතකොට YYD අතර ප්‍රශ්නයක් නැහැ නේ කියලා. ඇත්තට මේ ගානේ මුලදී එහෙම කිව්වට සරල ආර්ථිකයක් කියන තැනට අපට එන්න වෙනවා අනෙක් තොරතුරු නැති නිසා. ඒ වුණොත් මේක y කිව්වත් එකයි YD කිව්වත් එකයි. අපෙන් අහන්නේ එතකොට ජාතික ආදායම 1000ක් වැඩි වුණොත් පරිභෝජන වියදම කොච්චරද වැඩි වෙන්නේ කියලා. මෙහෙම ළමයි ගන්න තියෙන්නේ. මෙතනින් ආවනේ MPC. MPC හදන්නේ ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YOYD. දැන් මෙතන YYD දෙකම එකයි කියලා අපිට හිතන්න වෙනවා. MPC 0.8යි. වැය කළ හැකි ආදායම අපිට කියන්නේ කීයකින් වැඩි වෙනවා කියලාද 1000කින් වැඩි වෙනවා. ඉතින් 1000න් බෙදුනම 0.8යි. එහෙනම් අපි ගන්න ඕනේ ඩෙල්ටා C. ඉතින් ඩෙල්ටා C කියන්නේ 1000 වැඩි කිරීම 0.8. 1000.8න් වැඩි කරා කියන්නේ කීයද? 800යි. එහෙනම් උත්තරේ කීයද? 800යි. අපෙන් අහන්නේ පරිභෝජන වියදම වැඩි වෙන ගාන. මේ බලන්න මේ ගාන හදද්දි සමහරු වරද්ද ගන්න තැන. සමහරු කරන්නේ මෙතනට දානවා 1000. දැන් මම 1000.8න් වැඩි කරාම 800යි. මේ 800යි 600යි එකතු කරාම එනවා 1400යි. උත්තරේ තියෙනවා 4 එහෙම 1400යි කියලා. වැරදි. හේතුව හොඳට කියවන්න ප්‍රශ්නේ. ප්‍රශ්නෙන් අහන්නේ දල ජාතික ආදායම රුපියල් මිලියන 1000කින් ඉහළ නගී නම් පරිභෝජන වියදම වැඩි වෙන ප්‍රමාණය. අපෙන් අහන්නේ ආදායම 1000ක් නම් පරිභෝජන වියදම කියලා නෙමෙයි. මේක වැරදි. අපෙන් අහන්නේ ආදායම 1000කින් වැඩි වුණොත් පරිභෝජන වියදම වැඩි වෙන්නේ කොච්චරකින්ද කියලා. ඉතින් ඒක හොයන්න තියෙන මෙයාගේ. නැතුව ශ්‍රිතෙන් නෙමෙයි. ඇත්තම කතාව ළමයි මේ ගානේ මේ ශ්‍රිතේ හදාගන්න එකම තේරුමක් නැති වැඩක්. මේ ශ්‍රිතේ හදන්න ස්වාධීන පරිභෝජනයේ දීමම ඔබව නොමග යවන සුළු වැඩක්. මොකද ඔබ දැක්ක මෙතන Yද YDද කියන එක පිළිබඳ කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ ගානේ. ඒක වැඩක් නැහැ. ඉතින් මේ එකක්වත් ඕනේ නැහැ. MPS 0.2 නම් MPC 0.8 කියලා දැම්මා. YD 1000ක් වෙනස් වෙද්දී C ගේ වෙනස 800යි. නිසා මේ ඔබව නොමග යවන්න සමහර තොරතුරු දෙනවා. ඒවා හරියට අඳුනගෙන කරන්න. හරි උත්තරේ එන්න ඕනේ අංක 3 රුපියල් මිලියන 800යි. ප්‍රශ්න අංක 24 පරිභෝජනය සහ වැය කළ හැකි දල ජාතික ආදායම ගැන වගුවක් දෙනවා. පොඩි වෙනසකට තියෙන අපට හුරු ගොඩක් විට YD දීලා C දීලා. ඉතින් එක්සැමින කරලා තියෙන වගුවේ තීරු මාරු කරලා C දීලා YD දීලා. මේ පුංචි වෙනස පවා ඔබ අවබෝධයෙන් තේරුම් ගත යුතුයි. නැත්නම් සමහරක් විට එතනින් වරද්දනවා ගානේ උත්තර ලියනකොට සූත්‍ර ලියනකොට. තුන්වන වර්ෂයේදී ශුද්ධ අපනයන ඉහළ ගිහිල්ලා. රුපියල් මිලියන 300කින් එනිසා ජාතික ආදායම් ප්‍රසාරණය වෙලා. අපෙන් අහන්නේ ශුද්ධ අපනයන වැඩි වුණේ කොච්චරක්ද කියලා. ටිකක් තොරතුරුත් එක්ක අපට හිතනවා පොඩි පටලැවිල්ල. අපට කියනවා ශුද්ධ අපනයන කියන එක ඉහළ ගිහිල්ලා. ඒ නිසා ජාතික ආදායම මිලියන 300කින් වැඩි වෙලා. මේ බලන්න. ජාතික ආදායම 300ක් වැඩි වෙලා. 300ක් වැඩි වෙලා තියෙන්නේ කාගේ වෙනස නිසාද? ශුද්ධ අපනයනවල NX. අපි NX ගන්නේ ස්වාධීන වියදමේ කොටසක් විදියට. එතකොට එයාගේ වෙනස් වීමක් නිසා මේක වැඩි වෙලා. ඇත්තටම එයා වැඩි වෙන්න ඕනේ. අපි දන්නවා ජාතික ආදායම වෙනස් වෙන්නේ ස්වාධීන වියදම වැඩි කිරීම ගුණකයේ ගුණිතයක්. එතකොට ඔබට තේරෙන්න ඕනේ මෙන්න මෙතන ඉලක්කම තමයි අහන්නේ. ශුද්ධ අපනයන කොච්චරකින්ද වැඩි උනේ කියලා. ශුද්ධ අපනයන වැඩිවීම ගන්න නම් මෙතන දැනගෙන ඉන්න ඕනේ කාවද? ගුණකය. ඉතින් කොහොමද ගුණකය හදන්නේ? ගුණකයෙන්නේ එක බෙදීම එක ඍණ MPC. ඔබට වගුවේ දීලා තියෙන තොරතුරු MPC හදාගන්න. MPC කියන්නේ ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD. C ගේ වෙනස ගන්න මුලින්ම වගුවේ. පරිභෝජන වියදම් මුලින් දීලා තියෙන්නේ. 800යි 960යි 160යි. YD ගේ වෙනස 1000යි 1200යි කියන්නේ 200යි. 40 4යි 40 5යි කියන්නේ 5න් 4යි. 4 බෙදීම 5 0.8යි. එහෙනම් මෙතන එක බෙදීම එක ඍණ 0.8යි කියලා කියන්නේ 1.2ක්. මෙතන 1.8ක් කියන 0.2යි. 1.2කින් බෙදුවම ගුණ කියන උපත 5. මෙතන 5 නම් 300 එන්න 5 වැඩි වෙන්න ඕනේ කීයෙන්ද? මෙතන 5යි ගුණ කියන 5 ආවේ.
5 කීයෙන් වැඩි වුණාමද 300 එන්නේ 60න් වැඩි වුණා. සුද්ධ අපනයන වල වැඩිවීම හරියටම මිලියන 60ක් වෙන්න ඕනේ උත්තරය අංක 5. 25 වෙනි ප්‍රශ්නේ ඔබෙන් අහනවා කෙටි කාලීන සමාහාර සැපයුම් වක්‍රය. දැන් ළමයි ඔය අලුත් සිලබස් එකෙන් ආපු පළවෙනි ප්‍රශ්න පත්‍රයේම ADAS ගැන ප්‍රශ්න කළා. 2020 ඔබට මතකයි ප්‍රශ්න තිබ්බා. මම ඒව ගැන ඉගෙනුවා ඔබට. ADS විග්‍රහය පුරුල්ව කියලා දුන්නා. ඒක හොඳට බලාගෙන යන්න. සමහරකට ලකුණු දෙකක් වෙන්න පුළුවන්. දැන් මෙතන අහන්නේ කෙටි කාලීන සමාහාර සැපයුම් වක්‍රය. අපි දන්නවා කෙටි කාලීන සමාහාර සැපයුම් වක්‍රය කියන්නේ ඔන්න ඔහොම එකක්. short run aggregate supply. දිගු කාලීන සමාහාර සැපයුම් වක්‍රය කිව්වනම් කෙලින්ම මෙහෙමයි LRAS. අපි අහන්නේ මෙයාමනේ. එතකොට මෙයාගේ ස්වභාවය මෙයා ඉහළට බෑවුම් වෙන කෙනෙක්. එතකොට අපිට කියනවා පහළට සහ දකුණට බෑවුම් වේ. නෑ. පහළට නෙමෙයි. මෙයා ඇත්තටම යන්නේ ඉහළට. අනිත් පැත්තෙන් දකුණට. හරිනේ මේ. දකුණ කියන්නේ මේ පැත්තට. ඉහළට දකුණට. ඉහළට සහ දකුණට බෑවුම් වේ. හරි උත්තරේ අංක 2. අනිත වැරදි. තිරස් රේඛාවක් ලෙස සිරස් රේඛාද සිරස් රේඛාවක් වෙන්න තිබ්බ කවුද? LRAS. දැන් ගොඩක් අයගේ ඔළුවේ තියෙන LRAS ගැන. හැබැයි මේකේ අහලා තියෙන කවුද? SRAS. එසා කෙටි කාලීන සමාහාර සැපයුම් වක්‍රය කියන්නේ ඉහළට සහ දකුණට බෑවුම් වෙන කෙනෙක්. අපි ළමයි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 25ක් පිළිතුරු විවරණය කරලා අවසන් කරනවා. මම මෙතනදී පොඩ්ඩක් එකපාරට මේක නැවැත්තුවේ. ප්‍රශ්න 25ක් සාමාන්‍යයෙන් විභාගෙ එන්නේ ඔබේ විෂය නිර්දේශයේ පාඩම් 12න් පළවෙනි පාඩම් 6න්. ඒ කියන්නේ 12 වසරේ පාඩම් ටිකේ. 26 වෙනි ප්‍රශ්නේ ඉඳලා 50 දක්වා ඉන්නේ 13 වසරේ ඉගෙන ගන්න පාඩම් ටික 7 වෙනි නිපුණතාවය ඉඳලා 12 වෙනි නිපුණතාව දක්වා. දැන් අපි මෙතනින් පස්සේ කතා කරන්නේ 13 වසරේ පාඩම් එක සම්බන්ධ වෙච්ච MCQ ප්‍රශ්න ටික 26 ඉඳලා මුදල් බැංකු මිල මට්ටම් යටතේ ඊට පස්සේ රාජ්‍යාර්ථිකය කියන පාඩම, අන්තර්ජාතික වෙළඳාම මූල්‍ය කියන පාඩම, වර්ධනය සංවර්ධනය කියන පාඩම් කියන කොටස් එක්කයි ඊතුරු ප්‍රශ්න කීපය අපි දැන් සාකච්ඡා කළ යුත්තේ. ප්‍රශ්නංක 26 ඊළඟට ඔබෙන් අහනවා පහත සඳහන් ඒවායින් ආර්ථිකයේ මුදල් සැපයීම අඩු වෙන්න බලපාන හේතුවක් වෙන්නේ මොකක්ද කියලා. එළම ඔබෙන් අහන්නේ මුදල් සැපයීමේ අඩුවීම ගැන. මුදල් සැපයීම අඩු වෙන්න බලපාන හේතු කීපයක් තියෙනවා. ඒ නිසා අපට උත්තරයක් හිතනවට වඩා තියෙන උත්තරත් එක්ක හොයන එක ලේසියි. ආදායම් බදු අනුපාතික පහළ යාමක්. වට්ටම් අනුපාතිකයේ පහළ යාමක්. මහ බැංකුව විසින් විවෘත වෙළඳපොලේ රජයේ සුරකුම්පත් මිලට ගැනීමක්, සංචිත අවශ්‍යතාව ඉහළ නැංවීමක් සහ ආණ්ඩුවේ වියදම් වැඩිවීමක්. ඔබ දන්නවා මුදල් සැපයීම අඩු වෙන්න නම් ප්‍රධාන වශයෙන් අපි කියනවා කාරණා කීපයක්. එකක් තමයි සංචිත අනුපාතය. අපි R කියලා ගමුක කෙලින්ම. සංචිත අනුපාතය අඩු කරන එකද වැඩි කරන එකද කරන්න ඕනේ? වැඩි කරන එක. මොකද සංචිත අනුපාතය වැඩි කරාම බැංකු වලට සිද්ධ වෙනවා වැඩිපුර සංචිත තියාගන්න ණය දෙන එක අඩු කරන්න ඒ හරහා මුදල් සැපයීම අඩු කරන්න පුළුවන්. ඊළඟ තව පැත්තක් තමයි සංචිත අනුපාතය වැඩි කරනවට අමතරව අපි කියනවා පොලි අනුපාතය. පොලි අනුපාත ඉහළ දාන්න. පොලි අනුපාතික ඉහළ දැම්මම ණය සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවා. එතකොට මුදල් මැවීම අඩු වෙලා ඒ හරහා මුදල් සැපයීම අඩු කරන්න පුළුවන්. නිතරම ළමයි මේ උපකරණ ඔක්කොම මුදල් සැපයීමත් එක්ක ප්‍රතිලෝමවයි සම්බන්ධ වෙන්නේ. අනිත් එක තමයි අපි කියන්නේ විවට වෙළඳපොළ කටයුතු. හැබැයි විවට එකේ දෙකක් තියෙනවා. එකක් මහ බැංකුව සොරකුම්පත් ගන්නවා, අනෙක මහ බැංකුව සොරකුම්පත් විකුණනවා. ඒ දෙකම නෙමෙයි. දෙකෙන් එකක් නෙමෙයි මේක අඩු වෙන්න බලපාන්නේ. මොකද්ද හරියටම බලපාන විවට වෙළඳපොළ කටයුත්ත? මහ බැංකුව කරන්න ඕනේ සල්ලි ඇදලා ගන්න එක. එහෙනම් මහ බැංකුව සොරකුම්පත් විකුණන්න ඕනේ වික්කම වාණිජ්‍ය බැංකුවල දෙන සංචිත ඇදිලා එනවා. ඒතර මුදල් සැපීම අඩු වෙනවා. විවට යටතේ කරන්න ඕනේ සොරකුම්පත් විකිණීම. දැන් උත්තරේ හරියටම ලේසියෙන් තෝරගන්න පුළුවන්. ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව ඉහළ නැංවීම කියන උත්තරේ අංක 4 නිශ්චිතව දීලා තියෙනවා. දැන් සුරකුම්පත් මිලට ගැනීම ගැන කියන්න වෙන්න ඕනේ මහ බැංකුව විකුණලා දාන එක. පොලි අනුපාතික ගැන මේක කියලා නැහැ. වට්ටම් අනුපාතික කියන අදහසත් අපිට ගන්න පුළුවන්. නිශ්චිතයි උත්තරේ හරියටම සංචිත අනුපාතය ඉහළ දැමීමක් කියන එක. ඒතර සමහර ළමයි අහන්න පුළුවන් දැන් බහණ්ඩ සේවා මත ආණ්ඩුවේ වියදම් වැඩි වුණොත් ඒ වියදම් වැඩි වුණොත් ඇත්තටම වෙන්නේ මුදල් සැපයීම වැඩි වෙන එක. මුදල් සැපයීම අඩුවීමක් නෙමෙයි එකෙන් වෙන්නේ. සල්ලි අච්චු ගහලා ආණ්ඩුව අරන් වියදම් කරනවා. උත්තරේ නිශ්චිතයි අංක 4. ප්‍රශ්න අංක 27 ඔබෙන් අහනවා ආර්ථිකය පූර්ණ සේවා නියුක්තියේ පවතින විටක ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක් ඇති කරන්නේ පහත් සඳහන් කවරක් විසින්ද? දැන් පුතා පූර්ණ සේවා නියුක්තියේ පවතින විට කියලා අපට පැහැදිලිව කියනවා.
මොකද අපි දන්න දේ තමයි ආර්ථිකයක් දැන් අපි සමහර සැපයුම් වක්‍රය ගත්තම කෙටි කාලේ ඔහොම තිබිලා දිගු කාලීනව සමහර සැපයුම් වක්‍රය මේ අක්ෂයත් එක්ක මිල අක්ෂයත් එක්ක සමාන්තරව යනවා. මෙයානේ LRS කියලා අපි ගන්නෙ. හැමතිස්සෙම මේ තියෙන පූර්ණ සේවා නියුක්ති නිමවුම් මට්ටම. පූර්ණ සේවා නියුක්ති නිමවුම දක්වා සමහර ඉල්ලුම වැඩි වුණා කියලා එච්චර ප්‍රශ්නයක් නැහැ. හැබැයි පූර්ණ සේවා නියුක්ති නිමවුමට වඩා එහාට තව දුරටත් ඉල්ලුම වැඩි වෙන්න ගත්තොත් අන්න විශාල වශයෙන් ඉල්ලුමෙන් ඇතුණු උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. අපි කේනිසියන ආකෘතියටද මේවා ඉගෙන ගත්තා. අපෙන් අහන්නේ පූර්ණ සේවා නියුක්තියේ ඉන්න වෙලාවක ඉල්ලුමෙන් ඇතුණු උද්දමනයක් ඇති කරන්න. ඉතින් ඔබ මතක් කරන්න. ඉල්ලුමෙන් ඇතුණු උද්දමනයට බලපාන සාධක කීපයක් තියෙනවා. විශේෂයෙන් අපි කියනවා එකක් පොලි අනුපාතික. පොලි අනුපාතික අඩු කරපු ගමන් ඉල්ලුම වැඩි වෙනවා. පොලි අනුපාතයට සංවේදී සමාහාර ඉල්ලුම් සංරචක දිරිමත් වෙනවා. ආයෝජනය, කල්පවතින පරිභෝජන භාණ්ඩ, මිලදී ගැනීම මේවා වැඩි වෙනවා. පොලි අඩු වුණාම. අනිත් එක තව එකක් මුදල් සැපයුම වැඩි වෙන එක. මිනිසුන්ගේ වත්කම්, ධනය මේවා ඉහළ යන්න ගන්න එක. මේවත් එක්ක තමයි සමාහාර ඉල්ලුම වැඩි වෙන්න පටන් ගන්න. පැහැදිලිවද කියන්නේ? වැය කළ හැකි ආදායම් වැඩි වෙන එක ඕන එකක්. ඉතින් මෙතන හරි උත්තරේ තෝරගන්න අපිට ලේසියෙන් පුළුවන්. මූර්ත පොලි අනුපාතික පහළ යාමක් මේ. පොලි අනුපාතික පහළ යාමක් නිසා සමහර ඉල්ලුම් වැඩි වෙන්න පුළුවන්. දැන් මුදල් සැපයීම ගන්න බැරි මුදල් සැපයීම වැඩි වෙන්නයි ඕනේ. මේකේ තියෙන මුදල් සැපයීම පහළ යාමක් කියලා. පහළ ගියොත් ඉල්ලුම උද්දමනයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ආණ්ඩුවේ වියදම් පහළ යාමක් තියෙන. වියදම් වැඩි වුණා නම් අන්න ඉල්ලුම් උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. හරි උත්තරේ අංක 3. ප්‍රශ්න අංක 28 ඔබෙන් අහනවා පොඩ්ඩක් බැංකු පැත්තෙන් ගානක්. සියලුම බැංකු නීතියෙන් නියම කොට ඇති සංචිත අවශ්‍යතාව පමණක් තියාගන්නවා. තමයි මේ වාක්‍යයේ තේරුම කෙටියෙන් කියන්නේ. අධිසංචිත නැහැ. බැංකු පද්ධතියෙන් පිටතට මුදල් යන්නේත් නැහැ. සංචිත අනුපාතය 10%යි. ගනුදෙනු කරුවෙක් Tamanගේ ජංගම ගිණුමේ 1000ක් තැන්පත් කළොත් මුළු මුදල් සැපයුම උපරිම වශයෙන් වැඩිවන්නේ කවර ප්‍රමාණයකින්ද කියලා අහනවා. දැන් ඔබේ පැත්තෙන් හොඳට හිතන්න මේ දීලා තියෙන වාක්‍ය වචන හොඳට කල්පනා කරන්න. අපිට කියන්නේ සංචිත අනුපාතයට 10%යි. ඒක විතරයි තියාගන්න අධිසංචිත තියාගන්න නැහැ. එහෙනම් අධිසංචිතයක් ආවොත් මොකද වෙන්නේ? දැන් අපිට ගානේ කියනවා නම් අධිසංචිත තියාගන්න නැහැ කියලා අධිසංචිතයක් ආවොත් ඒක ණය දෙන එක තමයි කරන්නේ. ඒතර ඒ ගැළපිල්ල අපි කරන්න ඕනේ. ඒතර අපෙන් අහනවා රුපියල් 1000ක් එනවා. රුපියල් 1000ක් ආවම ඒ නිසා ඇති වෙන්න පුළුවන් මුදල් සැපයීමේ උපරිම වැඩිවීම කීයද කියලා අහනවා. තමයි මතක තියාගන්න හැමතිස්සෙම මුදල් සැපයුමේ ප්‍රසාරණය සමාන වෙනවා හරියට මුදල් මැවීමට. හොඳට හිතේ තියාගන්න ඒක. අපෙන් ප්‍රශ්නයක අහනවා මුදල් සැපයීම කොච්චරක් වැඩි වෙනවද මේ මුදල් මැවීම ගානේ? මුදල් සැපයීම කොච්චරක් අඩු වෙනවද මේ බහුවිධ සංකෝචනය ගානේ? ඒක අනිත් පැත්ත. දැන් මෙතන මුදල් මැවීම කරන්නේ කොහොමද? මුදල් මැවීම එන්නේ අධිසංචිත වැඩි කරන්න ඕනේ ගුණකේ. සංචිත අනුපාතයේ 10% නම් ගුණකේ කියන්නේ එක බෙදීම සංචිත අනුපාතය. අධිසංචිතයේ කීයද කියලා බලන්න. 1000ක් හම්බෙනවා තැන්පතු. සංචිත අනුපාතය 10%යි. මේ MCQ නේ ලියලා ඉන්න එපා බොරුවට. 1000ක් හම්බෙද්දී 10%ක් අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාපිත සංචිත තියාගන්න. එහෙනම් අධිසංචිත කීයද? 900. එක බෙදීම 10% කියලා කියන්නේ 100 බෙදීම 10. උත්තරේ 10යි 910න් වැඩි කළා කියන්නේ මෙතන එනවා 9000ක්. ඒක තමයි මුදල් සැපීමේ උපරිම ප්‍රසාරණය කියලා අපි කියන්නේ. හරි උත්තරේ අංක 3. ඒ වගේ කෙටි ක්‍රම මතක තියාගන්න ගණනය කිරීම වලදී. මෙන්න මේ ප්‍රශ්න අංක 29 බොහෝ සිසුන් තුල යම් විදිහකට යම් අපැහැදිලි බවක් පිළිතුරු ඇති කරපු ප්‍රශ්නයක්. ඒ නිසා පොඩ්ඩක් අපි මේවා පැහැදිලිව ඉගෙන ගන්න උත්සාහ කරනවා. ආණ්ඩුව එක විට ප්‍රසාරණාත්මක මූල්‍ය හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නගයි නම් පොලි අනුපාතය හා විරකියාව මත කවර බලපෑමක් ඇති වේ? ඔබේ අවධානය දෙන්න මූල්‍ය ප්‍රතිපත්තියක් ප්‍රසාරණාත්මකව රාජ්‍ය මූල්‍ය ප්‍රසාරණාත්මකව එක විට ක්‍රියාත්මක කරනවා. අපි ඉස්සෙල්ලා මේ උත්තර වලින් බැහැරව හිතමු. මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රසාරණාත්මකව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියත් ප්‍රසාරණාත්මකව යොදා ගන්නවා. එක විට. ඒ කියන්නේ මේ දෙකම සිද්ධ වෙනවා. එතකොට අපි බලමු මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රසාරණාත්මක නම් අපෙන් අහන්නේ පොලිය සහ විරකියාව. දැන් වෙන් කරගන්නකො තමයි. මූල්‍ය ප්‍රතිපත්තියට තමයි පොලි අනුපාතය අදාළ. පොලිය සම්බන්ධ වෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තියත් එක්ක. රාජ්‍ය මූල්‍යයකත් එක්ක විරකියාව සම්බන්ධ හේතුව ආණ්ඩුව වියදම් කරලා රස්සාවල් දීලා විරකියාව අඩු කරන්න පුළුවන්.
ප්‍රසාරණ මූල්‍ය ප්‍රතිපත්තියක් නම් පොලි අනුපාතය අඩු වෙන්න ඕනේ. මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රසාරණාත්මකයි කියන්නේ පොලි අඩු වෙන්න ඕනේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රසාරණාත්මකයි කියන්නේ ආණ්ඩුව වියදම් කරලා සල්ලි අච්චු ගහලා හරි මොනවා හරි කරලා වියදම් කරලා දැන් රස්සාවල් දීලා විරකියාව අඩු වෙනවා. ආණ්ඩුවේ වියදම් වැඩි කියන ළමයි රාජ්‍යයේ මිලදී ගැනීම වල ඔබට මතක ඇති රාජ්‍ය ආර්ථිකය ඉගෙනුවා රජයේ වියදම් වල ලොකු ප්‍රමාණයක් වර්තන වියදමේ තියෙන වැටුප් හා වේතන ගෙවන්න. ඒ කියන්නේ රස්සාවල් දීලා විරකියාව අඩු වෙන්න ඕනේ. එතකොට ඔබේ අපේක්ෂිත පිළිතුර පොලි අනුපාතිකය සහ විරකියාව අඩු වේ. හැබැයි මේ පිළිතුරු පහේ එක තැනකවත් එහෙම පිළිතුරක් නැහැ. තියෙනවා මුල්‍ය මේ පොලි අනුපාතය අඩුවේ විරකියාව අවිනිශ්චිතයි. විරකියාව අඩුවේ පොලි අනුපාතය අවිනිශ්චිතයි. අන්න එහෙම උත්තර දෙකකට ඔබට එන්න පුළුවන් දෙක වෙන වෙනම තියෙන. ඒ උත්තරාංක 3 සහ උත්තරාංක 4. එතකොට අපි මොකද්ද උත්තරයට තෝරගන්නේ? 3ද 4ද? ගොඩක් අය ඔන්න උතරදී ප්‍රශ්නයක් ඇති කරගන්නවා. විරකියාව අඩු වෙනවා පොලි අවිනිශ්චිතයිද? පොලි අඩු වෙනවා විරකියාව නිශ්චිතයිද? දැන් මෙහෙම ළමයි. ආණ්ඩුව රජයේ වියදම් වැඩි කිරීම හරහා ආණ්ඩුව රජයේ වියදම් කිරීම හරහා රැකියාව උත්පාදනය වීමක් වෙනකොට රජයේ සේවකයන්ට පඩි ගෙවලා තව බඳවා ගැනීම කරනකොට කොහොමදත් විරකියාව අඩු වෙනවා. ඒක අවිනිශ්චිත නෑ ඇත්තටම. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හිතන්න දැන් අපි නිතර කියනවා පොලි අනුපාතය R එන්නේ මේ මුදලට තියෙන ඉල්ලුමයි සැපයුමයි එක්කනේ. හරි. දැන් හිතන්න මහ බැංකුව ඇත්තටම පොලි අනුපාත 15 දාන තමයි දැන් කටයුතු කරන්නේ. ප්‍රසාරණය සඳහා. ආණ්ඩුව කියනවා අපිට දැන් වියදම් කරන්න ඕනේ. රස්සාවලට බඳවගෙන තියෙනවා අපේ වියදම් තියෙනවා. ඒ නිසා අපිට ඒකට ණය ඕනේ. මහ බැංකුවට කියන ණය දෙන්න. ඒ මහ බැංකුව ණය දෙන්නේ නැත්තම් මහ බැංකුවෙන් ණය ගත්තම ඒත් මදි නම් මාකට් එකට ගිහලත් ණය ඉල්ලනවා. එක පැත්තකින් මහ බැංකුවෙනුත් ණය ගන්නවා මාකට් එකනුත් ණය ගන්නවා. ණය ඉල්ලුම වැඩි වෙනවා. ඉතින් ණය ඉල්ලුම වැඩි වෙනකොට පොලි අනුපාතය මොකක් වෙන්න පුළුවන්ද මාකට් එකේ? වැඩි වෙන්න පුළුවන්. පහළ යනවා කියලා අපි නිකන් කිව්වට වැඩි වෙන්න පුළුවන්. හැබැයි සමහර විට මාකට් එකෙන් දේශීය වෙළඳපොලෙන් ණය ගන්න නැතුව මේ සල්ලි ඉල්ලගත්තේ වෙන ක්‍රමයකින් නම් පොලි අනුපාතය පහළ තියෙන්නත් පුළුවන්. පැහැදිලි කියනද? මෙතනදී මේ සල්ලි හොයාගත්තේ මොන විදිහටද කියන එක මත පොලිය ඉහළ යනවද පහළ යනවද කියන එක තීරණය වෙනවා. දේශීය වෙළඳපොලෙන්ම මේ ණය ගන්න ගියා නම් අන්න ඩිමාන්ඩ් එක වැඩි වෙලා පොලිය ඉහළ යන්න පුළුවන්. එහෙම නොවුනා නම් පොලිය පහළ යන්න පුළුවන්. එසා අවිනිශ්චිත කරන්න වෙන්නේ අපට පොලි අනුපාතිකය තමයි. හරි උත්තරේ අංක 4 පොලි අවිනිශ්චිතයි විරකියාව අඩුවේ. ප්‍රශ්න අංක 30. වාණිජ බැංකුවක මිලියන 300ක තැන්පතුවක් නිසා මුදල් සැපයුම මිලියන 3000කින් වැඩි වූයේ නම් සංචිත අනුපාතය විය යුත්තේ. තමයි මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මේකේ කියන්නේ වාණිජ බැංකුවකට රුපියල් මිලියන 300ක තැන්පතුවක් ලැබෙනවා. දැන් මේ තැන්පතුවක් ලැබුණම 300ක අනිවාර්යෙන් එහෙනම් කරන්න ඕනේ වාණිජ බැංකුව ඒකෙන් ව්‍යවස්ථාපිත සංචිත තියාගන්න ඕනේ. තියාගෙන ඉතිරි අධිසංචිතය තමයි ණයට දෙන්නේ. මේකේ කියනවා මුදල් සැපයීම 3000කින් වැඩි වුණා. දැන් මම ඔබට ඉස්සෙල්ලා කිව්වා හැමතිස්සෙම මුදල් සැපයුමේ ප්‍රසාරණය සමානයි මුදල් මැවීම කියලා. මුදල් සැපයුම වැඩි වෙලා තියෙන 3000කින්. මුදල් සැපයුම වැඩි වෙලා තියෙන 3000කින් නම් අනිවාර්යෙන් මුදල් මවනවා කියන්නේ අධිසංචිත වැඩි කිරීම ගුණකය කියන එකනේ. එහෙම නෙන්න ඕනේ. එතකොට මෙතන 300ක් තැන්පතුවක් ආවනම් ඒකෙන් ව්‍යවස්ථාපිත සංචිත තියාගත්තම අධිසංචිතේ බවට පත් වෙන 300ට අඩු ගන්නවා. පැහැදිලිද මම කියන දේ? ඉතින් එතකොට මේකේ ඇත්තටම මාර්කින් ස්කීම් එකේ උත්තරේ විදිහට අරන් තිබ්බේ සංචිත අනුපාතය 10%යි. ඒ කියන්නේ ගුණකය 10යි කියලා. දැන් මේකේ පොඩි වරදක් තියෙනවා. 300 10න් වැඩි වුණාම 3000 එනවා ඒක ඇත්ත. හැබැයි ලැබිච්ච තැන්පතුව තමයි 300. අධිසංචිතේ නෙමෙයි 300. මෙතන මම හිතනවා මේ වචනේ වරදක් තියෙනවා පොඩි ට්‍රාන්ස්ලේෂන් එකේදී මේ ප්‍රශ්න පත්‍රයේ හදද්දි මූලික වශයෙන් තර්කේ ගේන්නේ නැත්නම් අපි මේක කතා කළා පන්තියේදී. මට ඒකටයි ඔබේ දැනුම ගෙනියන්න ඕනේ. අපි පන්තියේ මේ කතා කරා මම මේ වගේ ගාණක් කියලා දුන්නා. මහජන තැන්පතුවක් ලෙස සල්ලි ලැබුණම තමයි ඒකෙන් ව්‍යවස්ථාපිත සංචිත තියාගන්න ඕනේ. එතකොට ඒ ලැබෙන තැන්පතු මුදලට වඩා අධිසංචිතය අඩුයි. හැබැයි වාණිජ බැංකුව සුරකුම්පත් අලෙවි කරලා වාණිජ බැංකුවට සල්ලි එනවා නම් ඒ ලැබෙන මුදලේ ව්‍යවස්ථාපිත සංචිත තියාගන්නේ නැහැ. එතකොට අපි කියනවා ඒ ලැබෙන මුදලම අන්න මොකක් කියලාද? අධිසංචිතය කියලා.
ඒතර මේ 300 අපට හිතන්න වෙන්නේ එහෙම මුදලක්. එතකොට මේ 300ම අධිසංචිතයි. එනිසා ගුණකය 10යි මේක 3000ක් වැඩි වෙන්න නම් 3300 බෙද උත්තරේ 10යි. එහෙමයි ගන්න වෙන්නේ. මෙතන නමුත් වචනේ පාවිච්චි කරලා තියෙනවා තැන්පතුවක් නිසා කියලා. දෙන තැන්පතුවකට වඩා මුදල් ලැබීමක් කියන අදහස තමයි නිවර්දිව සිංහල වචනේ යෙදෙන්න ඕනේ. මම හිතන ඔබට ඒක මතක ඇති. මම විශේෂයෙන් ගණන් හැදුවා. ගේම් ප්ලෑන් එකේ වගේ ප්‍රශ්න කියලා දුන්නා. ඩිපොසිට් එකක් විදියට ලැබුණම ව්‍යවස්ථාපිත සංචිත තියාගන්න ඕනේ. හැබැයි අර සුරකුම්පත් විකුණලා හම් වෙන සල්ලි වලින් ව්‍යවස්ථාපිත සංචිත තියාගන්න ඕනේ නැහැ. එහෙම එකක් කියලායි අපිට මේක ගන්න වෙන්නේ. නැත්නම් මේ උත්තරය ඇත්තටම ගන්න බෑ. අංක 3 හරියි. ප්‍රශ්න අංක 31 ඔබෙන් අහනවා කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී ඍණ බාහිරතාවක් පවතී නම් සමාජීය වශයෙන් ප්‍රශස්ත නිමෙවුම් මට්ටම අත්කරගත හැකියි. දැන්ලා මෙහෙමනේ. අපිට කියනවනේ නිෂ්පාදනයේ ඍණ බාහිරතාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ නිෂ්පාදනය ඍණ බාහිරතාවක් තියෙනවා කියන්නේ වැඩියෙන් කරන්නේ. ඍණ බාහිරතාව කියන්නේ බාහිරටනේ පිරිවැය තියෙන්නේ. ඒක ගැන හිතන්නේ නැති නිසා වැඩියෙන් හදනවා. දැන් මම හිතනවා ඒව එහෙම මතක ඇති මම සෑහෙන්න පන්තියේ මේ පාඩම් කරද්දි කියලා දුන්නා. ගේම් ප්ලෑන් එකෙත් කතා කළා. ඍණ බාහිරතාව තියෙනකොට පරිභෝජනය හෝ නිෂ්පාදනය අධි එකක් වැඩිපුර කරනවා. ධන බාහිරතාව තියෙනකොට පරිභෝජනය හෝ නිෂ්පාදනය ඌණයි අඩුවෙන් කරන්නේ. දැන් මෙතන කියන්නේ ඍණ බාහිරතාව තියෙනවා. ඒතර මේකේ නිෂ්පාදනය එකක්. එහෙනම් නිෂ්පාදනය වැඩියෙන් කරනවා. එහෙනම් ඍණ බාහිරතාව නැති කරන්න ඕන නිෂ්පාදනය අඩු කරන එක. එහෙනම් ඒ අඩු කරන පැත්තට අපි උත්තරේ තෝරන්න ඕනේ. ඒකට සමහරක් විට බදු පනවනව වෙන්න පුළුවන්. වෙන මොකක් හරි ක්‍රියාමාර්ගයක් වෙන්න පුළුවන්. මෙතන කියනවා නිදහස් වෙළඳපොළ ඍණ බාහිරතාවක් පවතී නම් සමාජ ප්‍රශස්තය අත්පත් කරගන්න පුළුවන් නිදහස් වෙළඳපොළ සමතුලිතය මගින් නෑ. නිදහස් වෙළඳපොළ සමතුලිතයේදී තමයි බාහිරතාව එන්නේ. නිමෙවුම් මත සහන ආධාර දීලා ඍණ බාහිරතාවක් තියෙන්නේ. සහන දීලා හරියන්නේ නැහැ නම් බදු පනවන්නයි ඕනේ. නිමෙවුම් ප්‍රමාණය මත සීමාවන් පැනවීම කියන කාරණාව. බදු පැනවීම කියලා එකක් මේකේ නැති නිසා අපට ගන්න වෙන්නේ නිමෙවුම් ප්‍රමාණය මත සීමාවක් පනවනවා. මීට වඩා හදන්න බෑ. මොකද මීට වඩා හැදුවොත් වෙන්නේ ඒ මත බාහිරතාවක් ඇති වෙනවා. ඒ අදහසටයි යන්න ඕනේ. දැන් කෙනෙක් සමහරක් විට කියන්න පුළුවන් පස්වෙනි එක බැරිද නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ පිළිබඳ අවමයක් නියම කරනවා. අවමයක් නියම කරනවා කියන්නේ ළමයි අඩුම මෙච්චරක් හදන්න කියන එක. ඒතර අඩුම ගාණක් නියම කරාම ඊට වඩා වැඩියෙන් හදන්න පුළුවන්. එහෙනම් උත්තරේ මෙහෙම ආවනම් හරි. නිපදවන්න පුළුවන් ප්‍රමාණය පිළිබඳ උපරිමයක් නියම කරනවා. ඉතින් ඒක තමයි අර තුන්වෙනි උත්තරෙන් කියන්නේ නිමෙවුම් ප්‍රමාණය මත සීමාවක් පනවනවා. ඒ කියන්නේ උපරිමයක් තමයි එතන නියම කරන්නේ. අංක 3 උත්තරේ. ප්‍රශ්න 32 කියනවා ශුද්ධ පොදු භාණ්ඩයක් යටතේ තවත් එක් අතිරේක පුද්ගලයෙකු භාවිතයට ගැනීමට ඉඩ සලසා දීමේ ආන්තික පිරිවැය. ඒක නම් හරිම ලේසි ප්‍රශ්නයක් ළමයි. පොදු භාණ්ඩ ලක්ෂණ දෙකයි. පරිභෝජන තරංගයක් නැහැ. පරිභෝජනයෙන් බැහැර කරන්න බෑ. එක්කෙනෙක් පාවිච්චි කළා කියලා අනෙකට නැති වෙන්නේ නැහැ. අපි කියනවා ඔර්ලෝසු කණුවක්, වීදි ආලෝකකරණය, මාර්ග සංඥා, ජාතික ආරක්ෂාව මේ ඔක්කොම ගත්තම මේවා අපි කියන රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි සංඥා මේ සියල්ල පොදු භාණ්ඩ. අපි එක්කෙනෙක් මේක පාවිච්චි කරනවා. තව එක්කෙනෙක් මේක පාවිච්චි කරා කියලා අලුත් පිරිවැයක් නැහැ. උත්තරේ ආන්තික පිරිවැය ශුන්‍යයි. හරි උත්තරේ අංක 3. අපෙන් අහනවා ඊළඟට සුබ සාධන භාණ්ඩයක් හේවත් අපි කියනවා මේ සුගුණ භාණ්ඩ කියලා. සුගුණ භාණ්ඩයක් යන කුමක්ද කියලායි අහන්නේ. දැන් පොඩ්ඩක් මතක් කරන්න ළමයි. සුගුණ භාණ්ඩ කියන්නේම බාහිර ප්‍රතිලාභ සහිත භාණ්ඩ. මොකද බාහිර ප්‍රතිලාභ කියන්නේ? අපි කියනවා පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා වැඩි සමාජ ප්‍රතිලාභ. ඒ භාණ්ඩ භාවිතා කරන කෙනාට වඩා සමාජයට ප්‍රතිලාභ වැඩියෙන් ලැබෙනවා. අපි නිතර කියන අධ්‍යාපනයේ සුබ සාධන භාණ්ඩය. ඔබ හොඳට ඉගෙන ගැනීම ඇතුලේ ඔබට ප්‍රතිලාභ තියෙනවා. හැම කෙනෙක්ම හොඳට ඉගෙන ගත්තාම රටට හොඳ දැනුමක් තියෙන මානව ප්‍රාග්ධනයක් විදිහට බිහිවීම ඇතුලේ සමාජ ප්‍රතිලාභ වැඩි. ඔබ ඉගෙන ගැනීම තුළ තව පිරිසකට ඒක ප්‍රතිලාභ තියෙනවා. ඒක තමයි සමාජ ප්‍රතිලාභ කියන්නේ. ඒතර සුගුණ භාණ්ඩයක් කියන්නේ එක පැත්තකින් බාහිර ප්‍රතිලාභ තියෙන භාණ්ඩයක්. ඒතර මෙතන ඔබට පුළුවන් ඒ අදහස තියනවාද කියන එකට අග්ගල චෙක් කරන්න. පළවෙනි එකේ කියනවා හිමි කරගන්නා පුද්ගලයාටත් සමාජයටත් දෙපිරිසටම ප්‍රතිලාභ ලබා දෙන භාණ්ඩ. හරි නෙමෙයි. පෞද්ගලිකවත් ප්‍රතිලාභ තියෙනවා බාහිරවත් ප්‍රතිලාභ තියෙනවා. දෙගොල්ලොන්ටම තියෙන නිසා තමයි සමාජ ප්‍රතිලාභ කියලා කියන්නේ. ඒවා ලේසියෙන් උත්තර හොයාගන්න පුළුවන්. අංක 1. 34 වෙනි ප්‍රශ්නේ ඔබෙන් අහනවා ආණ්ඩුවේ අයවැය ලේඛනයේ ප්‍රාථමික ගිණුමේ ශේෂය නිර්වචනය කරන්නේ. මෙවර ළමයි. අපි මේ පහුගිය ගේම් ප්ලෑන් වලත් හරියට ප්‍රාථමික ගිණුම ගැන කතා කළා. ප්‍රාථමික ගිණුමේ ශේෂය අපි ගන්න හැමතිස්සම ආණ්ඩුවේ මුළු ලැබීම්. මේ මුළු ලැබීම් කියන්නේ එක පැත්තකින් ආණ්ඩුවේ බදු සහ බදු නොවන ආදායම, දීමනා, ඒ කියන්නේ ප්‍රධානයේ ඔක්කොම.
ඒකෙන් අඩු කරනවා අපි පොලි හැර මුළු වියදම. පොලි හැර මුළු වියදම. දැන් එතකොට අපි බලමු පළවෙනි එකේ කියනවා බදු අය භාරය සහ ප්‍රාග්ධන වියදම් අතර වෙනස. ඒක වැරදි. දෙවෙනි එක. දීමනා ඇතුළත් මුළු අය භාරය. ඒක ඇල්ල හරි. සහ ණය සඳහා පොලි ගෙවීම හැර මුළු වියදම. පොලි හැර මුළු වියදම. උත්තරේ අංක 2. ඒවා ලේසියෙන් ගන්න පුළුවන්. සූත්‍ර දැනන් හිටියනම් හරියට මේ අදහස කියවලා තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ නිසා මේ සමහර ප්‍රශ්න තුළ ඔබට පේනවා දැන් මේ ප්‍රශ්න අපි කතා කරගෙන යද්දී හිතලා තර්ක කරලා ටිකක් මහන්සි වෙන්න තියෙන ප්‍රශ්න තියෙනවා. රූප අඳින්න, ගණන් හදන්න ප්‍රශ්න තියෙනවා. ඒවට ඔබ වෙලාව ගන්න. නමුත් දැන් අපි ඉස්සෙල්ලා කරපු අර ආන්තික පිරිවැය ශූන්‍යයට අග්ගල කියවද්දි තේරෙනවා. ඒ වගේ ලේසියෙන් උත්තර ගන්න පුළුවන් තැන්වලදී කඩිනමින් ඒ සඳහා උත්තර ගන්න කෙලින්ම ඔබේ දැනුම පාවිච්චි කරන්න. 35 වර්තමාන ශ්‍රී ලංකා රජයේ පුනරාවර්තන වියදමේ විශාලතම සංරචකය වන්නේ කුමක්ද කියලා අහනවා. දැල්ලමයි මේ වගේ ප්‍රශ්න හරිය ලේසි. මම ඔබට පන්තියේ ඉගන්නද්දි කිව්වා සමහර සමාජ ආර්ථික දත්ත අපෙන් අහනවා. අපි පොඩ්ඩක් ඒවගෙන දැනුවත් වෙන්න. අපි ඒවා ඉලක්කම් පවා ඉගෙන ගත්තා. දැන් මෙතන ඉලක්කමක් අහලා නැහැ. අපෙන් අහන්නේ සංරචකේ. ඒ නිසා ලේසියෙන් අපට උත්තරේ දෙන්න පුළුවන්. රටේ පුනරාවර්තන වියදමේ විශාලම සංරචකය. මතක් කරන්න. පුනරාවර්තන වියදම් වල කොටස් තුනක් තියෙනවා. මොනවද කොටස් තුන? භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ වියදම්, පොලී ගෙවීම සහ වර්තන සංග්‍රහය. එතකොට ඔන්න ඔය භාණ්ඩ සේවා මිලදී ගැනීමයි, පොලී ගෙවීමයි, වර්තන සංග්‍රහයයි කියන තුනෙන් වැඩිම ප්‍රමාණයක් වියදම් කරන්නේ ඔබ දන්නව මොනවටද? පොලී ගෙවීම සඳහා. මහා විශාල ණය කන්දක් අපේ රටේ තියෙනවා. මේවා වෙනුවෙන් විශාල පොලී ගෙවීමක් තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ එකම උත්තරේ. පුනරාවර්තන වියදමේ වැඩිම ගාණ යන්නේ පොලී ගෙවීම සඳහා. අංක 1. 36 වෙනි ප්‍රශ්නට අපි යනවා සාපේක්ෂ වාසිය යනු එක් රටකට කිසියම් භාණ්ඩයක් උත්තරේ සම්පූර්ණ කරන්න. අර අග අසම්පූර්ණව දීලා තියෙනවා. සාපේක්ෂ වාසිය යනු එක රටකට කිසියම් භාණ්ඩයක්. මොකද උත්තරේ ළමයි සාපේක්ෂ වාසියදී. තවත් රටකට වඩා කොහොම හදන්න පුළුවන් එකද? අඩු ආවස්තික පිරිවැයකින් හදන්න පුළුවන් එක. ගැළපෙන උත්තරේ තෝරන්න. තවත් රටකට වඩා අඩු ආවස්තික පිරිවැයක් සහිතව නිපදවිය හැකි බව. අංක 4. දැන් ඒ වගේ තැන් වරද්ද ගන්න එපා. මේ පේපර් එකේ සෑහෙන ඒ වගේ පහසුවෙන් ඔබට ලකුණු ගන්න පුළුවන් තැන් තියෙනවා. ප්‍රශ්න අංක 37 පොඩි ගණනය කිරීමකට අපට යන්න වෙනවා. තමන් සතු සියලුම සම්පත් භාවිතයට ගත් විට එක් රටට සහ Y රටට සහල් සහ කෝපි නිෂ්පාදනය කිරීමේ හැකියාව පහත වගුවේ පෙන්වුම් කෙරේ. ළමයි හොඳට මතක තියාගන්න මේ වගුවේ දීලා තියෙන නිෂ්පාදන හැකියාව බවයි ඔබට කියන්නේ. ඒ රටවල් දෙකෙහි පිරිවැය වාසිය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. ඒ කියන්නේ කාටද මොන භාණ්ඩේ සාපේක්ෂ වාසිය තියෙන කියන උත්තරේ තියෙන සාපේක්ෂ වාසිය ගැන. දැන් අපි දන්නවා ළමයි සාපේක්ෂ වාසියක් ගැන අපට කියන්න බෑ කවදාවත් ආවස්තික පිරිවැය ගණනය කරන්නේ නැතුව. ඒතර මෙතන දීලා තිනවා හදන උපරිම ප්‍රමාණය. Taman සතු සියලු සම්පත් භාවිතා කොට. දැන් මේකෙදි කිසිම වෙලාවක තීරණයක් ගන්න එපා. X රටට සහල් 5000යි උපරිම හදන්න පුළුවන්. Y රටට 10000ක් පුළුවන්. එහෙනම් Y ට නිරපේක්ෂ වාසියක් එනවා කියලා. රටවල් දෙකටම කෝපි සමානයි කියලා. හේතුව ළමයි එහෙම නිරපේක්ෂ වාසිය බලන්න තිබුණා එක සම්පතකින් හදන භාණ්ඩ ප්‍රමාණය හෝ එක භාණ්ඩ ඒකකයක් හදන්න යන සම්පත් ප්‍රමාණය දීලා තිබ්බනම්. මෙතන දීලා තියෙන එහෙම නෙමෙයි. Taman සතු සම්පත් වලින් ඒ රටට හදන්න පුළුවන් උපරිම හේවත් ඔවුන්ගේ නිෂ්පාදන හැකියාව. ඒතර සම්පත් සමානව දීලා නැත්නම් ඔබට බෑ ඒකේ නිරපේක්ෂ වාසිය හොයන්න. ඒක වැරදි එහෙම හෙව්වොත්. අපි එහෙම ප්‍රශ්න ගේම් ප්ලෑන් වල කළා. මේ හැම තැනකටම ඔබට යම් යම් තැන් වලින් මීට පෙර මතක් කිරීම කරලා තියෙනවා. ඒ නිසා මෙතන ඔබට කරන්න වෙන්නේ සාපේක්ෂ වාසිය හොයන එක. එතකොට අපිට ගන්න වෙනවා සහල් වල ආවස්තික පිරිවැය සහ අනිත් එක්කෙනා කෝපි වල ආවස්තික පිරිවැය. රටවල් දෙක ගත්තොත් පළවෙනි රට X නේ. මෙතන දීලා තියෙන නිෂ්පාදන හැකියාව. එතකොට ආවස්තික පිරිවැය හොයන්නේ සාමාන්‍ය ක්‍රමයටනේ. කැප කළ උඩ වැඩි කළ යට. ඒක මාරු වෙනවා පිරිවැයෙන් දුන්නොත්. සහල් හදනකොට කැප කරන්නේ කෝපි. කොච්චරද කෝපි? 5000යි. X රටේ සහලුත් තියෙන්නේ 5000යි. ඒ නිසා උත්තරේ 1යි. ඉතින් නම් ආයි කෝපි වල හේතුවත් ඒත් එන්නේ 5000 බෙදීම 5000 උත්තරේ කීයද? 1යි. Y රටේ සහල් හදනකොට කැප කරනවා කෝපි 5000ක්. හැබැයි සහල් වැඩි කරන්න පුළුවන් එතකොට 10000ක්. ඒ කියන්නේ මෙතන ඉන්නේ 0.5යි. මෙතන එහෙනම් ඒකේ අනිත් පැත්ත 10000 බෙදීම 5000 කියන්නේ 2යි. දැන් මේ MCQ නේ ඔබේ පැත්තේ මෙහෙම ලියලා ඉන්න එපා. ටක් ගාලා උත්තරේ දාන්න 0.5 කියන්නේ 2යි.
මෙතන එක නම් මෙතනත් එකයි. එතකොට සහල් අඩුම ආවස්තික පිරිවැයට හදන්නේ y රට. කෝපි අඩුම ආවස්තික පිරිවැයට හදන්නේ x රට. ඒ උත්තරේ තෝරගන්න. පළවෙනි එකේ කියන x රටට සහල් නිෂ්පාදනයේ සාපේක්ෂ වාසියක් ඇත. x ට සහල් නෑ වැරදි. x රටට කෝපි නිෂ්පාදනයේ සාපේක්ෂ වාසි පවතී. x ට කෝපි වල සාපේක්ෂ වාසිය තියෙනවා. අපි හරියට ගාන ලියලා හැදුවම කොන්ෆිඩන්ස් හරියම විශ්වාසයෙන් උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ අංක 2. 38 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ බහණ්ඩ වෙළඳ අනුපාතය ගණනය කරන සූත්‍රය. ඒක හරියම ලේසි ප්‍රශ්න ළමයි. මේ සූත්‍රය ඕනතරම් ඔබ අහලා තියෙනවා. අපනයන මිල දර්ශකයේ බෙදීම ආනයන මිල දර්ශකයේ වැඩි කරනවා කියනද 100. පන් හරි උත්තරේ එන්න ඕනේ අපනයන මිල දර්ශකයේ බෙදීම ආනයන මිල දර්ශකයේ වැඩි කිරීම 100 අංක 3. ලේසියෙන්ම ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 39 ඔබෙන් අහනවා රටක ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුමට ඇතුළත් නොවන්නේ පහත සඳහන් කවර අයිතමේද කියලා. ඇතුළත් නොවන්නේ හොඳට හිතන්න පුතා. ඇතුළත් නොවන්නේ මම හැමතිස්සෙම කියන ඔය පේපර් එකේ තද කළු පාටින් බෝල්ඩ් කරලා දෙන්නේ නැත අර්ථය. ඒවා අපි ගේම් ප්ලෑන් එකෙත් සෑහෙන ප්‍රැක්ටිස් කළා. ඉතින් එතකොට මෙතන අහන්නේ ජංගම ගිණුමට ඇතුළත් නොවන එක. ජංගම ගිණුමට එන්නේ භාණ්ඩ, සේවා, ප්‍රාථමික ආදායම් සහ ද්විතීයික ආදායම්. මේ ටිකට අදාළ නොවන එකයි තෝරන්න ඕනේ. අදෘශ්‍ය අපනයන. අදෘශ්‍ය අපනයන කියන්නේ සේවානේ. ඒක එනවා. විදේශ ණය සඳහා පොලී ගෙවීම. ඒක ප්‍රාථමික ආදායම් ගිණුමට යනවා. විදේශ ආයෝජන වලින් උපයාගත් ලාභ ප්‍රාථමික ආදායම් ගිණුමට එනවා. විදේශ සුරකුම්පත් මිලදී ගැනීම. විදේශ සුරකුම්පත් මිලදී ගැනීම කියන ඒවා ළමයි යන්නේ කොහෙටද? ඒව ඇවිල්ලා ඔබට මතක ඇති අපි ඉගෙන ගත්තා කලඹ ආයෝජන. මතකනේ ඍජු ආයෝජන, කලඹ නැත්තම් අපි කියනවා විවිධ ආයෝජන කියලා වචනයක් පාවිච්චි කළා. ඒවට යන්නේ. ඒව කොහෙද තියෙන්නේ? ඍජු ආයෝජන, කලඹ ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න, අනිකුත් ආයෝජන කොහෙද තියෙන්නේ? ඒ ඔක්කොම තියෙන්නේ මූල්‍ය ගිණුම ඇතුලේ ජංගම ගිණුමට එන්නේ නැහැ. අන්තිම එකේ කියන එක පොඩ්ඩක් පටලව ගන්න එපා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිත්‍යාග කළ ආහාර ආධාර. දැන් හොඳට අහගන්න. මම ඔය ගැනත් ඔබට නිතර කිව්වා ප්‍රශ්නත් කළා. දැන් සමහර ළමයි ඔන්න 4-5 ඇතුළත දෝලණය වෙනවා. දැන් ඔබ අහන්න පුළුවන් මේ ආහාර ආධාර කියන එක ගන්නවද? ඔව් අපි කියනවා ඒක ගන්නවා ද්විතීයික ආදායම් ගිණුමේ ලැබිච්ච සංක්‍රාමයක් විදිහට. ඒතර කෙනෙක් කියනවා ඇයි ඒක ප්‍රාග්ධන සංක්‍රාම කියලා හිතන්න බැරිද? නෑ අපි නිශ්චිතව ඉගෙන ගත්තා. ප්‍රාග්ධන සංක්‍රාමයක් නම් ඒක ලැබිලා තියෙන්න ඕනේ නිශ්චිත ආයෝජන ව්‍යාපෘතියක් වෙනුවෙන්. පාරක් හදන්න, වෙන ගොඩනැගිල්ලක් හදන්න, වරායක් හදන්න මොකක් හරි ආයෝජන ව්‍යාපෘතියකට ලැබෙන සංක්‍රාමයක් විතරයි ප්‍රාග්ධන සංක්‍රාම කියන්නේ. රටේ ගම් වතුරක් ආව ඒකට උදව් කළා. කොවිඩ් ආව ඒකට බෙහෙත් මොනවා හරි දුන්නා. ඒ ඔක්කොම අපි සලකන්නේ හොඳට මතක තියාගන්න ජංගම සංක්‍රාම විදියට. ඒව දාන්නේ නැහැ ප්‍රාග්ධන සංක්‍රාම ගොඩට. එසා ඒක ජංගම ගිණුමට එන උත්තරේ අංක 4. ප්‍රශ්න අංක 40. ඇත්තට මේ දවස්වල සෑහෙන කතා බහට ලක් වෙන ප්‍රශ්නයක්. මේ දවස්වල මේ කාලේ ඉඳන්ම මේ ප්‍රශ්න තිබ්බා. දැන් මේ ප්‍රශ්න ටිකක් උඩු දුවලා තියෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙතින් කිසියම් රටකට ආධාර ඉල්ලා සිටිය හැක්කේ පහත කවර තත්ත්වයක් යටතේද? තමයි IMF එකෙන් ආධාර ඉල්ලන්න යන්න ඕනේ රටේ මොකක් වුණාමද මේ විදේශ විනිමය අර්බුදාවම. ඒවා ඉන්නේ මොකක් එක්කද? ගෙවුම් ශේෂ ලේඛනයත් එක්කලා. හරි උත්තරේ අංක 2 ගෙවුම් ශේෂ අර්බුදයකදී. අපේ රටේ මේ දවස්වල කතා බහට ලක් වෙන්නේ මේ ප්‍රශ්නයම තමයි. ප්‍රශ්න අංක 41 ඔබෙන් අහනවා ව්‍යවහාර මුදල අවප්‍රමාණය කිරීම ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟේ අඩු කිරීමට සමත් වන්නේ පහත කවර තත්ත්වයක් යටතේද කියලා. තමයි මතක් කරන්න අවප්‍රමාණය වීම, ෂය වීම මේ දෙකම එකයි. ෂය වීමක් හෝ අවප්‍රමාණයක් සාර්ථක වෙන්න නම් අපි කියනවා අපනයන වලට තියෙන ඉල්ලුම, අපනයන ඉල්ලුම නම්‍ය වෙන්න ඕනේ කියලා. අනිත් පැත්තෙන් අපි කියනවා ආනයන ඉල්ලුමත් මොකක් වෙන්න ඕනේ කියලාද? නම්‍ය වෙන්න ඕනේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි කියනවා නිකම්ම දැන් ෂෙය කළාට ඔබට මතක ඇති පාඩම විනිමය අනුපාතයේ ෂෙය වෙනවා ලංකාවේ. නමුත් එහෙම වුණා කියලා වෙළඳ ශේෂය අනිවාර්යෙන් යහපත් වෙන්නේ නැහැ. දැන් ෂෙය වීමක් තුළ වෙළඳ ශේෂය යහපත් වීම ගැන අපි ඉගෙන ගත්ත පන්තියේ. දැන් හැබැයි මේ යහපත් වීම වෙන්න නම් කොන්දේසි සම්පූර්ණ වෙන්න ඕනේ. එකක් අපනයන ඉල්ලුම නම්‍ය වෙන්න ඕනේ, ආනයන ඉල්ලුම නම්‍ය වෙන්න ඕනේ. මේ දෙක වෙන වෙනම නම්‍ය වෙන්න ඕනේ කියලා කියන කතාවට කොන්දේසියක් වෙනම තියෙනවා. තව එකක් මාෂල් ලර්නර් කොන්දේසිය කියලා ඔබට මතක ඇති. මාෂල් ලර්නර් කොන්දේසියෙන් කියන්නේ මේ දෙක වෙන වෙනම නම්‍ය වෙන්න ඕනේ නැහැ. EDX සහ EDM කියන දෙකේ එකතුව එකට වඩා වැඩි නම් නම්‍ය නම් ප්‍රශ්නයක් නැහැ කියලා.
මේ දෙකේ එකතුව එකට වඩා වැඩි වෙන තරමට අන්න අපි කියනවා ඒ තුල වාසියක් ගන්න පුළුවන් කියලා. ওই දැනුමයි පරීක්ෂා කරන්න මේ ප්‍රශ්නේ. අවප්‍රමාණය කිරීම ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟේ අඩු කරන්න සමත් වෙන්න නම් මේ දෙකේ එකතුව එකට වඩා වැඩි වෙන්න ඕන. බලන්න පළවෙනි එකේ 0.7යි දෙකේ එකතු වෙන්නේ. 0.5යි. හරියටම 1යි. ඊට පස්සේ 0.9යි. අන්තිම එක එනවා 0.8යි 1.6 කියන්නේ 2.4. හරිම ලේසි මේ ප්‍රශ්නේ. මේ දෙකේ එකතු එකට වැඩි වෙන්නේ අංක 5. මම ඒක මම පොඩ්ඩක් කියන ඔබට. එහෙම එකට වැඩි වෙන උත්තර දෙකක් තිබ්බොත් මොකද කරන්නේ? දැන් මේකේ එකට වැඩි වෙන උත්තර තියෙන 1යි. එකට වැඩි වෙන උත්තර දෙකක් තිබ්බොත් අපට තර්ක කරන්න වෙන්නේ වඩාත් ඒක සාර්ථක වෙන්නේ එකට වඩා වැඩිපුරම වැඩි වෙන අගය. එකට වැඩිම අගයන තැනින් තමයි ඒතර උත්තරේ ගන්න වෙන්නේ. හරි උත්තරේ අංක 5. ප්‍රශ්න අංක 42 ඔබෙන් අහනවා වර්තමානයේ විශේෂ ගැනුම් හිමිකම් එහෙම නැත්නම් SDR එකක වටිනාකම සමන්විත වන්නේ ප්‍රධාන ව්‍යවහාර මුදල් වර්ග 5ක බර තැබීම් වලින් ඒ මුදල් වර්ග මොනවාද? මේවා ලේසි ප්‍රශ්න. SDR කියලා කියන අපි කෙටි වචන විගහි විශේෂ ගැනුම් හිමිකම්. විශේෂ ගැනුම් හිමිකම් වලදී අපි වටිනාකම ගන්න ප්‍රධාන මුදල් වර්ග 5 ඇමරිකන් ඩොලරය, ඊට පස්සේ ස්ටර්ලින් පවුම, යුරෝ එක, ජපන් යෙන් එක සහ චීන යුවාන්. මෙන්න මේ කොටස් පහ තමයි ගන්නෙ. ඒතර හරි උත්තරේ එන්නේ ඩොලරය, පවුම, යෙන්, යුරෝ සහ යුවාන් අංක 5. ඉස්සර චීන යුවාන් තිබ්බේ නැහැ. නමුත් පසු කාලෙම තමයි චීන යුවානුත් මේකට ආවේ. 43 වෙනි ප්‍රශ්නය ඔබෙන් අහනවා තිරසර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රය අනුව සියලුම ජාතීන් එකඟතාව පළ කළ තිරසර සංවර්ධන ඉලක්ක සංඛ්‍යාව කීයද කියලා. මේ ප්‍රශ්නෙට අපි උත්තරේ ගමු. නමුත් මේ සිංහල වචනේ පොඩි දෝෂයක් තියෙනවා විභාගේ ඇහුවත් තිරසර සංවර්ධන ඉලක්ක නෙමෙයි අභිමතාර්ථ ගාන කියලා තමයි මේක හරිනම් අහන්න තිබ්බේ. goals. තිරසර සංවර්ධන අභිමතාර්ථ. අභිමතාර්ථ හරියට ඔබ දන්නවා කීයද තියෙන්නේ? 17යි. ඒක තමයි මෙතන අහන්නේ. ඉලක්ක ගත්තොත් ඒවට අදාළව 160 ගාණක් තියෙනවා. ඉලක්ක නෙමෙයි ඇත්තට මෙතන උත්තරේ අභිමතාර්ථ කියලා යන්න ඕනේ අංක 4. 44 වෙනි ප්‍රශ්නය අහනවා 2016 කුටුම්බ ආදායම් වියදම් සමීක්ෂණය අනුව ලංකාවේ නාගරික හා ග්‍රාමීය අංශවල ජනගහන දරිද්‍රතා දර්ශකයේ පිළිවෙලින් කීයද කියලා. දැන් ළමයි ලංකාවේ 2016 ආදායම් වියදම් සමීක්ෂණයකින් පස්සේ තොරතුරු අලුත් වීමක් උනේ නැහැ. ඒ නිසා මේ තොරතුරුම තමයි තාමත් වළංගු. මම ඔබට ඉගැන්වුවෙත් මේ තොරතුරු. නාගරික ග්‍රාමීය අංශවල ජනගහන දරිද්‍රතා දර්ශකය. අපි දන්නවා පොදුවේ ජාතික වශයෙන් 4.1 අගයක් වාර්තා වෙන්නේ. නමුත් මෙතන අහන්නේ අපේ නාගරික හා ග්‍රාමීය පිළිවෙලින් අපි කියනවා 1.9ක් සහ 4.3ක් කියන ඉලක්කම් දෙක ඒවා පාඩම් කරලා තියෙන්න ඕනේ නැත්නම් උත්තරේ තෝරගන්න බැරි වෙනවා. හරි උත්තරේ අංක 3. 45 ඔබෙන් අහනවා මානව සංවර්ධන දර්ශකයේ එක් සංරචකයක් වන්නේ. ඉතින් මෙහෙම කියන්නකෝ. මානව සංවර්ධන දර්ශකයේ සංරචක 3ක් අපි කතා කරනවා. උපතේදී ආයු අපේක්ෂාව. ඊට පස්සේ අධ්‍යාපන දර්ශකයක් ගන්නවා කොච්චර කාලයක් පාසල් යාමේ මධ්‍යනයක් තියෙනවද පාසල් යා යුතු වයසේ දරුවෙක් කොච්චර කාලයක් පාසල් ගිහිල්ලා තියෙනවද කියන එක අපි බලනවා. ඊට අමතරව ක්‍රය ශක්තිය සාම්‍ය මත ගණනය කරපු ක්‍රය ශක්තිය සාම්‍ය ඩොලර් මත අපි ප්‍රතිශීර්ෂ ආදායම ගණන් බලනවා. ඒතර මෙතන තියෙනවෙන් අපට ගන්න තියෙන උත්තරේ තියෙන හරියටම අංකය 3 උපතේදී ආයු අපේක්ෂාව කියන උත්තරේ අංක 3. ප්‍රශ්න අංක 46 අහනවා ආර්ථික සංවර්ධනය යනු. තමයි ඔබට මතක ඇති මම සංවර්ධනය උගන්වද්දී පිළිවෙලට කියලා දුන්නා. ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය කොහොමද වෙනස් වුනේ කියලා. ආර්ථික වෘද්ධිය සමග ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් ඇතිවන වෙනස් වීමේ ක්‍රියාවලිය, පරිණාමන ක්‍රියාවලිය තමයි අපි ආර්ථික සංවර්ධනය කියලා කියන්නේ. ආර්ථික වෘද්ධියත් සමග නිමෙවුම බෙදී යාමේ සහ ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් සිදුවීම කියන උත්තරය තමයි මෙතන අපිට තෝරගන්න වෙන්නේ අංක 2. සාමාන්‍යයෙන් සමහරු කියන්නේ ආර්ථික සංවර්ධනය යනු ආර්ථික වෘද්ධියට වඩා වැඩි යමක්. ඉතින් වෘද්ධිය සමග ඇතිවෙන ව්‍යුහාත්මක වෙනස් වීම තමයි අපි ආර්ථික සංවර්ධනය කියලා කියන්නේ අංක 2. දැන් ඔබ දන්නවා මේ MCQ ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍යයෙන් ප්‍රශ්න 8ක්. සාමාන්‍යයෙන් 42න් පස්සේ 43 ඉඳලා 50 වෙනකම් ප්‍රශ්න 8 එන්නේ රටක ආර්ථික වර්ධනය හා සංවර්ධනය, ජනගහනය, ශ්‍රම බලකාය සේවා නියුක්තිය, ආර්ථික ප්‍රතිපත්ති මෙන්න මේ කොටස් වලින් තමයි එන්නේ. මෙතන ප්‍රශ්න 8ක් හරියටම තියෙනවා. මේ ප්‍රශ්න 8 වෙනුවෙන් ඔබට සෑහෙන දුරට පාඩම් කියලා දුන්නා. විශාල වශයෙන් අපි කතා කළා ඒක. නමුත් මේ අහන ප්‍රශ්න එච්චර අමාරු නෑ. ඒ පාඩම් ගැන පොඩි අවබෝධයක් තියෙනවා නම් ලේසියෙන් මේ උත්තර මාක් කරගන්න පුළුවන්කම තියෙනවා. 47 ප්‍රශ්නේ ඔබෙන් අහනවා ලෝරන්ස් වක්‍රයක් යොදාගන්නේ පහත කවර ගැටලුවකට? ඇත්තටම අපිට ඒවා කියවන්න තරම් ලොකු ප්‍රශ්න නෙමෙයි. ලෝරන්ස් වක්‍රය ජිනි සංගුණකයේ දෙකම අපි භාවිතා කරන්නේ හැමතිස්සෙම ආදායම් ව්‍යාප්තියේ තියෙන විෂමතාවයන් පිළිබඳව පැහැදිලි කරන්න. සාධාරණත්ව පිළිබඳ ගැටලුව සඳහා. හරි උත්තරේ ආදායම් බෙදී යාමේ අසමානතා මට්ටම පිළිබඳ ගැටලුව. අංක 5. ඒවා නිශ්චිතව ගන්න ළමයි.
ලෝරන්ස් වක්‍රය ජිනි සංගුණක අපි ගත්තේ ඒකට අපි කියනවා ලෝරන්ස් වක්‍රය සමව්‍යාප්ති රේඛාවට කිට්ටු වෙන්න විෂමතාව අඩු වෙනවා. ඈත් වෙන්න විෂමතාව වැඩි වෙනවා. ජිනි සංගුණකේ බිඳුවට කිට්ටු වෙන්න විෂමතාව අඩුයි. එකට කිට්ටු වෙන්න විෂමතාව වැඩි. මේ වෙනස් වීම අපි දන්නවා. 48 ඔබට පොඩි ගණනය කිරීමක් තියෙනවා. ඔබට වෙනවා තීරු 5ක් තියෙනවා. දැන් බය වෙන්න එපා ඉලක්කම් වැඩි වුණාට. අහන්නේ විරකීය අනුපාතයේ 20%ක් හා ශ්‍රම හමුදා සහභාගීත්වයේ 60%ක් උනේ මොන වර්ෂයේද කියලා. ඔන්න ඔතනයි ප්‍රශ්නේ අමාරු. දැන් ඔබට ගොඩක් වෙලාවට විභාග ප්‍රශ්නවල ඔබ දැක තියෙන්නේ දත්තයන් දීලා මේ අනුපාත හදන්න දෙනවා. මේකේ කියනවා අනුපාතේ දීලා මේ අනුපාත අගයන්නේ මොන වසරේද කියලා. ඉතින් අපට වෙන කරන්න දෙයක් නැහැ. අනුපාතේ වසරින් වසරට හදලා බලන්න වෙනවා. දැන් මේකේ කියනවා විරකියා වෙන්න ඕනේ 20%ක්. විරකියා අනුපාතයේ 20%ක් එන්න ඕනේ. ශ්‍රම හමුදා සහභාගීත්ව අනුපාතයේ 60%ක් එන්න ඕනේ. ශ්‍රම හමුදා සහභාගීත්ව 60%ක් එන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒ ලෙවල් විභාගේ වැඩිම වාර ගාණක් අහලා තියෙන මේ දෙන්න හදන්න. එසා මේව හොඳට හදන හැටි මතක තියෙන්න ඕනේ. ඒ මතක් වෙන්නත් එක්ක අපි කියමු. විරකියා අනුපාතය හදන්නේ ළමයි ඉරෙන් යට ශ්‍රම බලකාය. ඉරෙන් උඩට ගන්නවා කී දෙනෙක් විරකියාවෙන් ඉන්නවද මේක වැඩි කරනවා 100. ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය හදන්න ඉරෙන් යටට ගන්නවා වැඩ කළ හැකි වයසේ ජනගහනය. ඉරෙන් උඩට ගන්නවා ශ්‍රම බලකාය. වැඩි කරනවා 100. ශ්‍රම බලකායෙන් 100ට කීයක් විරකියාවෙන් ඉන්නවද? වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ගෙන් කී දෙනෙක් වැඩ කරන්න ඇවිල්ලාද ඉදිරිපත් වෙනවද? අපි වසරෙන් වසරට ඉලක්කම දාලා හදලා බලමු. මේ දෙක සෙට් වුණාම මේක තමයි උත්තරේ. වෙන ක්‍රමයක් නැහැ මේකේ උත්තරේ ගන්න. ඉතින් මේක 5 වෙනි වසරේ වුණොත් ඒ වෙනකන් හදාගෙන යන්න වෙනවා. ඒක වෙලාව විභාගෙ දෙන විදිහ. රයිට් පළවෙනි එක බලන්න. පළවෙනි වර්ෂයේ අපිට ටක් ගාලා ගන්න පුළුවන් සේවා වියුක්ත ඉන්නව 3ක්. විරකියාව 3යි. ඊට පස්සේ ශ්‍රම බලකාය. සේවා වියුක්ත ගාන 3යි. ශ්‍රම බලකාය අපි ගත්තොත් බලන්න ශ්‍රම බලකාය කියලා එකපාර ඉලක්කම දෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා ශ්‍රම බලකාය ඉන්නේ කවුද? සේවා නියුක්තිකයන් සහ සේවා වියුක්තිකයන්. ශ්‍රම බලකාය කොටස් දෙකකින් හැදිලා තියෙන්නේ. සේවා නියුක්ත පිරිසයි වියුක්ත පිරිසයි. ඒතර නියුක්තිකයෝ ඉන්නවා 12ක්, වියුක්තිකයෝ ඉන්නවා 3ක්, 12යි 3යි 15යි. මේක 100ෙන් වැඩි කරන්න. 3ට 1යි 15ට 5යි 100 5ෙන් බෙදුවා 120යි. අන්න ළමයි පළවෙනි එක නම් හරි ගියා. ඒ තනිත් එක හරි නොගියොත් ආයෙ තව එකකට යන්න වෙනවා. ඊළඟ හදමු. ශ්‍රම බලකාය එහෙනම් 15යි. සේවා නියුක්ත ධන වියුක්ත ශ්‍රම බලකාය. බලන්න පළවෙනි වර්ෂයේ වැඩ කළ හැකි වයසේ ජනගහනය මිලියන 25ක් ඉන්නවා කියලා කියනවා. ඔයාලට පේනවා ඒකේ ජනගහනය කියලා දීලා තියෙන තිරුව මෙලෝ වැඩක් නැහැ. ඒක ඕන වෙන්නේ නැහැ. ඕනේ වැඩ කළ හැකි වයස එකයි නියුක්ත වියුක්ත. එක්සැමිනර්ස්ලා වැඩිපුර තොරතුරු දානවා අපිට පටලවන්න වරද්දන්න. අපි හවුවෙන්නේ නැතුව ඉතින් වැඩ කරන්න ඕනේ. වැඩි කරන්න 100. 5ව 3යි මෙතන 5ව 5යි. 3 100ෙන් වැඩි කරාම 300යි. 300 5ෙන් බෙදුවම 60යි. ඒක ළමයි ලක් එක පළවෙනි එකෙන්ම ආපු එක. නැත්නම් දිගට හදන්න ඕනේ. මේ දෙක එනවා හරියට මොන වර්ෂෙද? පළවෙනි වර්ෂේ. හරි උත්තරේ අංක 1. පළවෙනි වර්ෂේ නාව නම් දෙවෙනි වර්ෂේ තුන්වෙනි වර්ෂේ හදලා බලන්න වෙනවා. 49 වෙනි ප්‍රශ්නේ අහනවා අපෙන් 1960-77 කාලය තුල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තිය හැඳින්විය හැක්කේ කෙසේද කියලා. ඔබට මතකයි මම වෙනම පාඩමක් ඔබට ඉගෙනුවා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවල විවිධත්වයේ වෙනස් වීම ගැන. 948 ඉඳලා විවිධ යුගවල විවිධ පාලක පන්තීන් විසින් ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්ති මොන වගේද ඒවයි හොඳ නරක වෙච්ච සිද්ධි සියල්ල කියලා දුන්නා. මේකේ අහන සරල ප්‍රශ්නයක්. 60-70 කාලයේ ප්‍රතිපත්තිය ස්වරූපය. ළමයි මේ කාලය බලන්න. 60 හරියටම 77 1960-77. ඔබ දන්න ඔබට මතකයි මම ඉගෙනුවා 77 බලපෙරලියක් වුණා. ශ්‍රීමාව බණ්ඩාරනායකගේ ආණ්ඩුව සම්පූර්ණයෙන් නැති වෙලා ජේ.ආර්. ජයවර්ධන අලුත් ආණ්ඩුවක් පිහිටෙව්වා. 77 රට සම්පූර්ණයෙන්ම ආර්ථික නිර්බාධකරණයකට ලක් කළා විවෘත ආර්ථික ප්‍රතිපත්ති ගෙනාවා. එතකොට 77න් පස්සේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති ගේනකම් 77 දක්වා බොහෝ විට ආර්ථිකය තුල තිබ්බේ ආනයන ආදේශන කර්මාන්ත රටේ ඇති කරමින් රට ඇතුලේ පුළුවන් තරම් නිෂ්පාදන කරන අභ්‍යන්තරාභිමුඛ ආර්ථික ප්‍රතිපත්තියක්. මේකේ ගැළපෙන උත්තරය අපට ගන්න වෙන්නේ අංක 2 අභ්‍යන්තරාභිමුඛ ආනයන ආදේශන ආර්ථික ප්‍රතිපත්තිය. ඔබට මතක් වෙන්න ඕනේ 48 ඉඳලා අපි ඉගෙන ගත්ත 52ට 52 56 56 ඉඳලා 1960 දක්වා ඊට පස්සේ 60 ඉඳලා 1970 ගණන් දක්වා වෙන වෙනම කියලා දුන්න ආර්ථික ප්‍රතිපත්ති කොහොමද ක්‍රියාත්මක වුනේ? ඒ මුල් කාලරාමුව තුලම තිබ්බේ අභ්‍යන්තරාභිමුඛ ආර්ථික ප්‍රතිපත්ති තත්වයන්. අංක 2. අපි අන්තිම ප්‍රශ්නෙට මෑත වර්ෂවල ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපයීම් වලට ඉහළම දායකත්වය ලබා දී ඇති ශේෂ්ත්‍ර 3.
දැන් මේ 2019 වෙද්දි මේ විදේශ විනිමය ඉපයීම් තත්ත්වය තමයි ඇහුවේ. අදටත් ඒවයි ලොකු වෙනසක් නැහැ. නමුත් අපේ රටේ අද වෙනකොට තත්ත්වය ඊටම නරක තැනට ඇවිල්ලා තියෙනවා හේතුව රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලැබුණ ළමයි විදේශ සේවා නියුක්තිකයන්ගේ. පිටරට රස්සාවල් කරන අයගේ. ඒ අයගෙන් හම්බෙන සල්ලි තමයි මෙහෙට වැඩිපුරම විදේශ විනිමය ගෙනාවේ. විදේශ සේවා නියුක්ති ප්‍රේෂණ. ඒතර ඔබ ටක් ගාලා එතනින් තෝරගන්න පුළුවන් 2 හෝ 3 හෝ 5 තමයි උත්තරේ. 2 හෝ 3 හෝ 5. දෙවනියට වැඩියෙන්ම ආවේ ඇඟලුම් වලින්. ඒතර ඇඟලුම් කියන එක තමයි අංක 2ට එන්න ඕනේ. රෙදිපිලි හා ඇඟලුම්. තුන්වෙනි එක තමයි සංචාරක ව්‍යාපාරය. හරි උත්තරේ අංක 5. අද අපට කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ විදේශ සේවා නියුක්ති ප්‍රේෂණ අඩු වෙලා ඇඟලුම් යම් ප්‍රමාණයකින් කරගෙන ගියත් සංචාරක සෑහෙන බලපෑමකට ලක් වුණා කොවිඩ් එක්කලා. ඒතර මේ තත්ත්වයන් තුළ ලංකාවේ විදේශ විනිමය ලැබෙන්න තියෙන ප්‍රධානම මාර්ග තුන අවහිරතාවයට පත් වෙලා තියෙනවා. උත්තරය අංක 5. තමයි මේ ප්‍රශ්නෙත් එක්ක අපි අවසන් කරනවා. 2019 නව විෂය නිර්දේශය යටතේ ආපු බහුවර්ණ ප්‍රශ්න පත්‍ර විවරණ සාකච්ඡාව මම මේ හැම ප්‍රශ්නයකම මේ පිළිතුර ගත්තේ ඇයිද කියන කාරණාව ඔබට පැහැදිලි කරමින් මේ කතාව කියලා දුන්නා. මම හිතනවා ඔබේ ගැටලු සෑහෙන ප්‍රමාණයක් අඩු වෙන්නේ නැති. අපි ගිය මේ වගේම වීඩියෝ එකක් 2020 පේපර් එක සම්බන්ධයෙන් කළා. ඒවත් බලන්න මේකත් බලන්න. ගේම් ප්ලෑන් වැඩසටහන යටතේ තවත් අපි ප්‍රශ්න පත්‍ර ජනවාරි මාසෙත් කරනවා. ඒ සියල්ල කරගෙන ඔබේ විභාගය සඳහා හොඳින් මේ හැම එකක්ම ආධාරකයක් ලෙස භාවිතා කරන්න. අපි මේක YouTube එක හරහා මුදා හැරලා තියෙන නිසා ඕනම දරුවෙක්ට මේවා නැරඹීමේ හැකියාවන් තියෙනවා. ජනවාරි මාසය තුලත් රිවිව් සෙෂන්ස් එක්කලා ගේම් ප්ලෑන් එක්කලා සහ අපි නැවත විභාගය ආසන්න වෙද්දි ඔබට අන්තිම මොහොතේ හරි අපිට ඔබත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අන්තිම අවස්ථාව තෝරගෙන ඒ අවස්ථාවේදීත් සර්ගෙන් අහන්න වැඩසටහනක් කරහා අපි බලාපොරොත්තු වෙන ඔබේ ගැටලු විසඳන්න. ජනවාරි මාසය තුල අපි උපරිම උත්සාහයක් දරනවා භෞතිකව ඔබට විභාගයක් ලිවීමටත් අවස්ථාවක් සලසලා දෙන්න. ඉතින් අද දවසේ මේ සාකච්ඡාව 2019 උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රය සාර්ථකව තේරුම් ගන්න ඔබට ඉවහල් වෙනවා කියලා මම විශ්වාස කරනවා.